පීඩාවන් දුක්කම් කටළු ධර්මයේ ඇසුරේ නිවා සනසවා ගන්නට තිබෙන අවස්ථාවක් තමයි සෙනසුරාදා සිටනේ තසපුවෙන් අපි උදා කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ගෞරව නමස්කාර පූර්වකව සෙනසුරාදා සිටනේ තසපුව වෙනුවෙන් අදත් අපේ ආරාධනා කළා උඩුගම්පල හෙන්ඩිමහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘ එවැගේම අපි ජාතික බලවේගයේ විධායක ලේකම් පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට උන්වහන්සේ වැඩම කොට සිටින්නේ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් නමස්කාර පූර්වක චේතනාවෙන් යුතුව අපේ හාමුදුරන් වහන්සේව සෙනසුරාදා සිටනේ තසපුව වැඩසටහන වෙනුවෙන් පිළිගනු ලබනවා. අද දවසේ ධර්ම දේශනාවත් සමග ඊටවසුව එළඹෙන ධර්ම සාකච්ඡාවත් සමග ඒකාත්මිකව net ශ්‍රවණය කරන ඔබට ඉන් එහාට ගිහිලා තවදුරටත් මේ වැඩසටහන නැත්නම් සෙනසුරාදා සිටනේ තසපුව ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ නමින් තිබෙන Facebook පිටුව හරහා සජීවී ලෙසින් විසිරුවා හරිනටත් අපි කටයුතු යොදලා තිබෙන නිසා ඔබට මේ වැඩසටහන නරඹන්නටත් අවස්ථාව තිබෙන වගේ බොහොම ගෞරවයෙන් සිහිපත් කරමින් ධර්ම දේශනාව සිදු කරමින් මේ උතුම් වැඩසටහන තුලදී හැමදෙනාගේ හිත සුවපත් කරන්නට පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට ගෞරව සිතින් යුක්තව ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ සෙනසුරාදා සිටනේ තසපුවට රද්දොළුව සිසිල නිවසේ පදිංචි රෝහණ තිලකසිරි ප්‍රනාන්දු මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්නතුන් විසින් බොහෝම ගෞරවයෙන් දායකත්වයෙන් එකතු වෙනවා. ඉතින් අපේ ඇත්තු හැම දෙනාටම මේ වෙලාවේදී මෙත්සිතින් යුතුව ආශිර්වාද කරනවා. ශ්‍රද්ධාවෙන් ධර්මය අහලා බොහොම ගෞරවයෙන් කවුරුත් රැස් කරන පින් හැම දෙනාටම දෙලොව යහපත සලස ගන්න නිවන පිණිස හේතු වෙන්න කියලා ආශිර්වාද කරන ගමන් net ශ්‍රාවක ශ්‍රාවිකාවන් සියලු දෙනාටමත් අපි ආශිර්වාද කරනවා යහපතක් සැපතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වේවා කියන මෙත්සිතින්. පින්වත්නි, අද අපි මහා කරුණා සමාපatti ඥානය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයත් දන්නවා අද දවසේ අපිට මේ මහා කරුණා සමාපatti ඥානය අසුරු කරගෙන බුදුරජාණන් වහන්සේගේ ෂඩ් අසාධාරණ ඥානයන්ගේ සුවිශේෂ වූ හතරවෙනි ඥානය අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ මහා කරුණා සමාපatti ඥානය තුලින් ඔබට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ උතුම් ඥානය 94 ආකාරයක් විස්තර කෙරෙනවා පටිසම්භිදා මග්ග ප්‍රකරණය තුල. මේ 94 ආකාරයම අපිට පින්වත්නි කොටසින් කොටස ක්‍රමක්‍රමයෙන් අපි සති කීපයක් තිස්සේ මේක ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඊටාම ගැඹුරු කාරණා මේ දේශනාව තුළ ඇතුළත් වෙලා තියෙන නිසා සාමාන්‍යයෙන් අපි ওই මහා කරුණාව කිව්වට පස්සේ කතා කරන අපේ ඔළුවේ තියෙන ආකාරයේ අපිට හිතෙන ආකාරයේ මහා කරුණාවට එහා ගැඹුරක් මේ තුල තියෙනවා. අපි හැමතිස්සෙම අපේ මානසිකත්වෙත් එක්ක අපිට තියෙන යම් කෙනෙක් කෙරෙහි කරුණාවක් ඇති වෙනවා නම් දයාවක් ඇති වෙනවා නම් ඒ දයාව ඔස්සේ අපි අදහස් කරනවා බුදුරජාණන් වහන්සේත් මේ ආකාරයෙන් ඇති කියලා. නමුත් පින්වත්නි, ඔබට මේ වෙලාවේ කියන්නට ඕනේ බුදුරජාණන් වහන්සේගේ මේ අසීමිත මහා ගුණස්කන්ධය තුල මහා කරුණා සමාපatti ඥානය අපි ඒ භාග්‍යතුන් වහන්සේගේ අග්‍රම ශ්‍රාවකයා වෙච්ච සාරිපුත්ත මහ රහතන් වහන්සේ විස්තර කරපු මේ 94 ආකාරයෙන් කොටසින් කොටස
අද ඉඳලා කතා කරමු. පහුගිය දවස් ටිකේ අපි පොසොන් පොහොය නිමිත්තෙන් පොහොයට අදාළ වෙන විදිහට මිදු මහරහතන් වහන්සේ වදාළ දේශනයක් කජ්ජනීය සූත්‍රය සාකච්ඡා කළා. ඉතින් අද දවසේ අපිට මේ ආරම්භ කරන ෂඩ අසාධාරණ ඥානයන්ගේ ඉතිරි ඥාන තුන අපි කතා කරලා යම් දවසක අවසන් කරනතුරු ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාව ඔබ හොඳට හිතේ තියාගන්න. උන්වහන්සේ කිසිම කෙනෙකුට කරන්න බැරි දෙයක් මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය තුල කරලා තියෙන්නේ. ශ්‍රාවකයෙකුට කිසිම දාක තමන් වහන්සේගේ ඥාණයෙන් තමන් වහන්සේගේ නුවණින් උන්වහන්සේට දැනෙන දේ උන්වහන්සේ මේ ආකාරයට තමන්ගේ සබ්‍රහ්මචාරින් වහන්සේලාට කියා දුන්නා. පින්වත්නි, ආරම්භ කරද්දී උන්වහන්සේ කියනවා කතමං තථාගතස්ස මහා කරුණා සමාපත්තිය ඥානං. මේ තථාගතයන් වහන්සේගේ මහා කරුණා සමාපatti ඥානය කියන්නේ මොකක්ද? බහුකේහි ආකාරේහි පසන්තානං. මේකේ මේ බහුකේහි ආකාරේහි කියලා කියන තැනදිම කියන්නට ඕනේ බොහෝ ආකාරයෙන් කියන එක බහුකේහි කියන්නේ. බහුකේහි ආකාරේහි බොහෝ ආකාරයන්. ඔය බොහෝ ආකාර කියලා කිව්වේ අර කියපු 94 ආකාරය ගැන. එතකොට මෙන්න මේ බොහෝ ආකාරයෙන් පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තේසු මහා කරුණා ඔක්කමති. උන්වහන්සේ මේ සත්වයන් කෙරෙහි මහා කරුණාව තුළ බැසගෙන ඉන්නවා. මොන ආකාරයෙන්ද? බොහෝ ආකාරයන් වලින් දකිමින්. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයාව දකින ආකාර තමයි අපිට මේ 94 ආකාරයක් කියලා කතා කරන්නේ. උන්වහන්සේ විවිධ ලෝක සත්වයාව මහා කරුණාවට බැසගන්න හේතු වෙන විදිහ උන්වහන්සේගේ දැක්ම. යම්කිසි බුදු නුවණ තුල උන්වහන්සේගේ සම්බුදු නුවණින් දකිනා නුවණක් ඇත්නම් ඒ නුවණ මෙතනදී මේ එක එක ආකාරයෙන් විස්තර කරලා තියෙනවා කියලා තේරුම් ගන්න. පින්වත්නි, අපි මේ අනුශාසනය පටිසම්භිදා මග්ග ප්‍රකරණය තුල තියෙන ආකාරය කියන්න පෙර ඔබට කියන්න ඕනේ උන්වහන්සේගේ කරුණාව අනිත් කිසිම කෙනෙකුගේ කරුණාවකට සම කරන්න බැරි හේතුව මොකක්ද කියන එක. ඇයි ඒ බුද්ධ මහා කරුණාව තුළ විතරක් අසීමිත මහා කරුණාවක් කියලා කියන්න හේතුව. මේ ලෝකේ අනිත් කිසි කෙනෙකුට ඒ කරුණාව සම කරන්න බැරියයි. ඔබ අහලා තියෙනවා මේ සමහරලාට මේ මහා කරුණාව ගැන කතා කරනකොට මිනිස්සුන්ගේ කටට හුරු වෙච්ච වාක්‍ය කීපයක්. කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණාව එක පිටක් කළද බුදුරජාණන් වහන්සේගේ කරුණාවට සම කළ නොහැක කියලා. එතකොට දැන් මව්වරු කෝටියයි පියවරු කෝටියයි අරගෙන මේගොල්ලෝ ඔක්කොගෙම තියෙන කරුණාව එකට එකතු කරලා එක පිටක් කරලා ගත්තත් භාග්‍යතුන් වහන්සේගේ කරුණාවට සම කරන්න බෑ කියනවා. පින්වත්නි, ඔතනදී ඔබට තේරුම් කළ යුතු විශේෂම දෙයක් තියෙනවා. ඒ තමයි කෝටියක් කියලා එතනදී ගණනක් විදියට ගත්තට මේ ලෝකේ ඉන්න මව්වරු කෝටියක් නෙමෙයි ඉන්නේ. ලංකාවෙම ඉන්න 2 කෝටියක් ජනතාව අතරේ කෝටියකට මව්වරු පියවරු කියලා ගණන් කරලා අපි මේ ලංකාව ඇතුලෙන් ඕක සමහරලාට කතා කරන්න පුළුවන් ගාන වෙයි. නමුත් ලෝකෙ ඔබ දන්නවා කෝටි 700 ගාණක් ඉන්න මිනිස්සු අතරින් කාන්තාවන් කෝටි 300 ගාණ, පුරුෂයන් කෝටි 300 ගාණක් කියලා අපි හිතුවොත් ඔතනින් පුංචි ළමයි දරුවන් නැති, ඒ කියන්නේ අවිවාහක හෝ යම් ආකාරයක මව්වරු පියවරු බවට පත් වෙන්න තාම අවස්ථාව නොලැබුණු හෝ අවස්ථාවට පින නැති හෝ යමෙක් ඉන්නවද සියලු දෙනා අතහැරලා බැලුවත් කෝටි 100 ගණනක් ලෝකේ ඉන්නව මව්වරු පියවරු. ඔය කෝටි 100 ගණනෙම කරුණාව එක පිටක් කළත් බුදුරජාණන් වහන්සේගේ කරුණාවට සම කරන්න බෑ. මම ඔබට කියනවා ඇයි ඒ බැරි කියන එකට හේතුව. ඊට පස්සේ මේ මනුස්ස ලෝකේ ඉන්න ඊටාම ස්වල්පයයි පින්වත්නි අනිකුත් ලෝකයන් එක්ක බැලුවට පස්සේ සමහර වෙලාවට මෙතනදී අපි කියන්නට ඕනේ නිරිසතුන්ට
තිරිසන් ලෝකේ තිරිසන් සතුන්ට, පෙරේත ලෝකේ පෙරේත සතුන්ට, අසුර ලෝකේ අසුරයන්ට සම කරන්න බැරි විශාල සම කරන්න තියා හිතන්නවත් බැරි විශාල ප්‍රමාණයකින් බොහොම අඩු ගණනක් තමයි මේ මනුස්ස ලෝකේ ඉන්නේ. මිනිස්සු කියලා කියන්නේ. කියන්නේ පෙරේතයෝ ගත්තා, තිරිසන් ලෝකේ තිරිසන් සත්තු ගත්තත් මේ සියලු දෙනා මිනිස් ලෝකෙත් එක්ක සම කරන්න තියා හිතන්නවත් බැරි තරම් විශාල පිරිසක්. ඔබට තිරිසන්ගත සත්තු S2ට පේනවා. තිරිසන්ගත සත්තුන්ගෙන්ම ඔබ දකිනවා මිනිස් ලෝකේ මිනිස්සුන්ට එහා මහා පුදුමාකාර සත්ව ප්‍රමාණයක් මේ තිරිසන් ලෝකේ ඉන්නවා. එතකොට ඔය සත්තු අතරෙත් මව්පියවරු ඉන්නවනේ. ඔබ දන්නවා තිරිසන්ගත සත්තු අතරෙත් අම්මාවරු පියවරු ඒ සත්තුන්ට අපමණ ආදරය කරනවා. එතකොට ඒ සත්තු අතරිනුත් අපි කියමු ගව දෙනක් ගත්තොත් තමන්ගේ වහු පෙටියට යම්සේ කරුණාවක් තියනවාද? ඔය ආකාරයෙන් තිරිසන්ගත සත්තු මේ කෝටි 700ක් ඉන්න මිනිස්සුන්ට සම කරන්න හිතන්න බැරි තරම් කෝටි ප්‍රකෝටි ගාණක් තිරිසන්ගත සත්තුම ඉන්නවා. එතකොට පෙරේත සත්තු අතරෙත් තමන්ගේ දරුවන් කෙරෙහි කරුණාව තියෙන පෙරේතාත්ම තියෙනවා. එතකොට මේ පෙරේතගත සත්තු අතරේ හෝ වේවා යම්කිසි ලෝකෙක ඊට පස්සේ අපි බලමු දිව්‍යාත්මවල බ්‍රහ්මාත්මවල කොතන හරි යමෙක් තුල ඇති කරුණාවක් ඇත්නම් ඒ සියලු කරුණා හැම එකක් මුළු ලෝකේ සියලු කරුණාවන් පින්වත්නි එකට එකතු කරලා බැලුවත් බුදුරජාණන් වහන්සේගේ කරුණාවට ඒ කිසිම කරුණාවක් සම කරන්න බෑ. දැන් මේකෙදී ඇයි මෙච්චර වෙනසක් මේ බුදුරජාණන් වහන්සේගේ කරුණාවට ඇයි මෙහෙම කතා කරන්නේ? ඒ තරම් මොකද්ද මේ තියෙන වෙනස? මේ කිසිම ලෝක සත්වයකට මොනම අයුරකින්වත් ලං වෙන්න බැරි ඒ කරුණාවට හේතුව මොකද්ද? පින්වත්නි, ඔබ හිතන්න මේ සියලු ලෝක සත්වයා අතරේ මිදුණු එකම උත්තමයා මේ යුගය තුල භාග්‍යතුන් වහන්සේනේ. ඒ කියන්නේ උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙනකොට මේ ලෝකෙ මිදිච්ච කෙනෙක් නැහැ. ඉතින් එහෙනම් දැන් හිතන්න භාග්‍යතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා උතුම් නිවනට යම් දවසකද ඒ ආර්ය සත්‍ය අවබෝධය සාක්ෂාත් කරගත්තේ උන්වහන්සේ ලෝක සත්‍යය දිහා බලනකොට උන්වහන්සේ පැමිණි ඒ නිදහසට විමුක්තියට පත්වෙච්ච එකදු කෙනෙක්වත් ලෝකේ නැහැ. මිනිස් ලෝකෙවත් කිසිදු ලෝකෙක මේ නිවනට පත්වෙච්ච කෙනෙක් නැත්නම් උන්වහන්සේට මේ සියලු ලෝක සත්‍යය ගැන කොයි වගේ හැඟීමක් එනවද? ඒ කියන්නේ උන්වහන්සේ දකිනවා මේ කිසිම කෙනෙක් නොමිදිලා හින්දා මිදුණු මගේ අතේ කොච්චර වගකීමක් තියෙනවද කියන එක. පින්වත්නි, මේ ලෝකේ තරණය කරලා නැති සියලු දෙනා අතරින් උන්වහන්සේ තරණය කළාට පස්සේ නිකමට ඔබ හිතන්න නැවක ආපු සියලු දෙනාම මහා සාගරයේ අතරමං වෙනවා. නැව ගිලිලා සියලු දෙනා දැන් ගොඩබිමකට පීන ගන්න උත්සාහ කරමින් මුහුදෙනවා. එකම එක කෙනෙක් ගොඩබිමට පීනගෙන එනවා. ඒ කෙනා පමණයි දැනට මිදිලා තියෙන. අනිත් සියලු දෙනාම අමාරුවෙන් මේ මහා භයංකර මුහුදේ තාම පීනනවා. එතකොට සමහරු ගොඩබිම පැත්තට පීනුවත් සමහරු ගොඩබිම පැත්තක් දන්නේ නැතුව සීසීකට හිතු පැතිවල පීනනවා. සංසාරයෙන් නිදහස් වෙන පැත්තටම නෙමෙයිනේ ලෝකයා පීනගෙන ආවේ. ලෝකයා සමහරලාට සසර තව දික් වෙන පැතිවලට පීනනවා. ඒ කියන්නේ හරියට අර ගිලිච්ච නැවේ මේ මිනිස්සු ගොඩබිම කියලා හිතාගෙන ගොඩබිමට දුරස් වෙමින් ඒ පැත්තට තව පීනගෙන යනවා. එතකොට මේ එකම එක ගොඩබිමට ආපු කෙනා කරුණාව කොහොම ඇද්ද? මගේ අතේනේ දැන් මේ සියලු දෙනාම නිදහස් කරගන්න වගකීම තියෙන්නේ කියලා. ඔබ හිතන්නේ ඒක කොච්චර දුෂ්කරයිද? දැන් තමන්ට නිදහසලා තමන්ට තමන්ගේ පාඩු ඉන්න පුළුවන්. හැබැයි මේ ගොඩබිමට ආපු කරුණාවන්ත කෙනා බලනවා පින්වත්නි, අර මහා සාගරේ එන හැමෝම කොහොම හරි ගන්න. ඒ අය අතරේ අර ගොඩබිමින් දුරස් පැත්තට පීනගෙන යන අයවත් කොහොමින් හරි ගොඩබිම පැත්තට ගන්න ඕනේ කියලා උත්සාහ කරනවා. ඉතින් හැම ආකාරයෙන්ම ඒ උත්සාහයන් දරද්දී ඒවට බාධා කරන පිරිසත් හිටියා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ මේ සසර තරණයට
ලෝක සත්‍යයට උදව් කරද්දී අප්‍රමාණ උන්වහන්සේට බාධා කරපු කෙනෙක් අතරේ ප්‍රබලම චරිතය තමයි මාරයා කියලා කියන්නේ. මාරයා කියන්නේත් පින්වත්නි මේ සසරේ උපදින එක්තරා කෙනෙක්. මොකද දැන් ඉන්න මාරයාට පෙර හිටියේ මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ එකල දුසී කියන මාරයා වෙලා හිටියා. එතකොට දුසී කියන මාරයාගේ චුතවීමත් එක්ක තමයි ආවිස අවසන් වෙලා චුතවීමත් එක්ක තමයි දැන් ඉන්න කාල කියන මාරයා ඔය තත්වෙටපත් වෙන්නේ. එතකොට මේ සසර එක්තරා ආත්මයක් කියන එක පැහැදිලි. ඒකට හේතුව මේ මොග්ගල්ලාන නමින් මිනිස් ලොව අපි වගේම මනුස්ස ශරීරයක් දරාගෙන උපදින්න පුළුවන් කෙනෙක්. එහෙනම් ඔබ හිතන්නේ එවැනි කෙනෙක් මේ ලෝකේ සත්වයන් ලෝකාධිපත්‍යයට යටත් කරගෙන තමන්ගේ වසඟේ පවත්වගෙන තමන්ගේ බලය පෙන්නගෙන ඉන්න උත්සාහ කරන චරිතයක්. දැන් ඒ වගේ කෙනෙක් හැමතිස්සෙම කකුලෙන් අදිනවා තමන්ගේ යටතේ ඉන්න පිරිස ගැලවිලා යන තැනට උදව් කරන කෙනාගේ. හරියට ඔබ හිතන්න දැන් රටක් පාලනය කරන්න නිවැරදි නායකත්වයේ තියෙන නායකයෙක් ඇවිල්ලා කටයුතු කළොත් ඒ නායකයා ඒ රට පාලනය කිරීම නිසා ඒ නායකයාගේ පැත්තට ජනතාව එක්රැස් වෙනවා, ඒ නායකයා කෙරෙහි පහදිනවා, ඒ නායකයා වටා කට්ටිය එකතු වීමත් එක්ක තමන්ගේ බලය අඩු වෙනවා කියලා දැනුනොත් ඇතැම් පටු දේශපාලන මතධර්ණ කෙනෙකුට ඔහු උත්සාහ කරනවා අර රට සංවර්ධනය වෙන රටේ ආර්ථිකයට යම්කිසි ශක්තියක් වෙන වැඩපිළිවෙල වුණත් බිඳලා දාන්න. එතකොට දැන් ඕක මේ උපමාවක් හැටියට කිව්වේ අද ඉන්න මේ අයියලා ගැන නෙමෙයි. නැත්තම් එක එක්කෙනා අන්න අපේ පැත්තට හාමුදුරුවෝ කිව්වා, අපිට විරුද්ධව කිව්වා, අපිට පක්ෂව කිව්වා කියලා ගලප ගන්න එපා. මම ඔබට කිව්වේ මේකේ උදාහරණයකට. සමහර විට එහෙම කරන නායකයෙක් නැති වෙන්නත් පුළුවන්, ඉන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. එහෙම කකුලෙන් අදින අය නම් නැති වෙන්නේ අනිවාර්යෙන් ඒ වගේ වුන්තරන් ඉන්නවා. එතකොට මම ඔබට කියන්නේ ඒ වගේ තමයි මාරයා. මාරයා හැමතිස්සෙම ලෝකයේ අධිපති හැටියට ඔහු ඇවිල්ලා ලෝකයේ අධිපති කියලා බුදුරජාණන් වහන්සේම කියලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ඇවිල්ලා ලෝකයේ අග්‍ර කෙනා. අග්‍ර කෙනයි අධිපති කෙනයි කියන්නේ දෙන්නෙක් පින්වත්නි. කෙනෙකුට ලෝකයේ හෝ යම් තැනක අධිපති වෙන්න පුළුවන්. හැබැයි උතුම් වෙන්නේ නැතුව. උතුම් කියන එක තමයි අග්‍ර කියන්නේ. එතකොට දැන් ඔබ හිතන්න සමහරවිට රටේ උතුම්ම කෙනා වෙන්නේ රටේ අධිපති කෙනා නෙමෙයි. ජනාධිපති කියනකොට රටේ අධිපති. හැබැයි අධිපති වුණ පමණින් එයා රටේ ඉන්න උතුම්ම අග්‍රම කෙනා වෙන්නේ. මේ රටේ සීල ගුණයෙන්, ප්‍රඥා ගුණයෙන්, චිත්ත සමාධියෙන් උසස්ම කෙනෙක් ඉන්නවා නම් කැලේක යම්කිසි ස්වාමීන් වහන්සේ නමක් හරි අන්න ඒ ස්වාමීන් වහන්සේ තමයි ලංකාවේ ඉන්න අය අතරේ අග්‍රම කෙනා බවට පත් වෙන්නේ. හැබැයි උන්වහන්සේ අග්‍ර කෙනා බවට පත් වෙද්දී උන්වහන්සේ අධිපති වෙන්න උත්සාහ කරන්නේ නැහැ. සාමාන්‍ය ස්වභාවය තමයි අග්‍ර කෙනා අධිපති වෙන්නේ, අධිපති කෙනා අග්‍ර වෙන්නේ. එතකොට මේ ලෝකේ අධිපති වෙන්නේ මාරයා, කාම ලෝකෙටම අධිපති වෙන්නේ මාරයා, අග්‍ර කෙනා වෙන්නේ භාග්‍යතුන් වහන්සේ. එතකොට මාරයා ලෝකෙට අධිපති වුණාට කාමේහි වසඟේ පවත්ව ගන්න සත්වයන් සියලු දෙනාම Tamanට ඕන විදිහට නැටෙව්වට මෙයා ඒ අය විතර නෙමෙයි පිටකද බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්වත් නටවනවා. බ්‍රහ්මයන්ව නටවපු හැටි බ්‍රහ්ම නිමන්තනික කියන සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ. ඒතර අපිට පේනවා මේ සියලු ලෝකයා මාරයාට ඕන විදිහට නටරට ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සසරෙන් නිදහස් වෙලා නැති අය නිදහස් කරන්න උත්සාහ කරනකොට මාරයාගේ තියෙන අනේක විද බලපෑම් වලින් පින්වත්නි මේ උන්වහන්සේට බාධා ජය ගනිමින් තමයි මේක කරන්න වෙන්නේ. එතකොට ඔබ හිතන්න අර මහා සාගරයේ ගිලිලා ඉන්න අයව නිදහස් කරන්න උත්සාහ කරද්දී ඒ නිදහස් කරගන්න දෙන්නේ නැතෝ බාධා කරන මේ මාරයා කියන කෙනත් වැඩේ තියෙන්නේ. එයත් අරකේ ගිලිච්ච කෙනෙක්. මොකද එයත් මේ ගොඩ බිමට ආපු කෙනෙක් නෙමෙයිනේ. එතකොට ගිලිච්ච කෙනෙක්ම ගිලිච්ච අය නිදහස් වෙන එකට උදව් කරන්නේ නැහැ. එයා පුළුවන් තරම් අනිත් අයට කියනවා අපි මේකේ කරගෙමු කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය නිසා පින්වත්නි හැම ආකාරයකින්ම බැලුවොත් අපි කියමු ඒ වෙනකොට උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා තියෙනවා. උන්වහන්සේ ආර්ය සත්‍ය අවබෝධ කරලා
මේ බෝධිපාක්ෂික ධර්ම වඩන්නේ කොහොමද කියන සියල්ල වඩලා පරිපූර්ණ කරලා අවබෝධත් කරලා තියෙද්දී ලෝකේ කිසි කෙනෙක් නැත්තම් බෝධිපාක්ෂික ධර්ම වඩන හැටි දන්න, ලෝකේ කිසි කෙනෙක් නැත්තම් ආර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති, දුක කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ, දුකට හේතු හැටියට එක එක දේවල් හිතාගෙන ඉන්නවා. තමන් නිසා තමයි කියලා හිතාගෙන ඉන්නවා, වෙන කෙනෙක් නිසා තමයි කියලා හිතාගෙන ඉන්නවා. මේ වගේ විවිධ සංකල්පවල ඉන්න අයට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ බුදුනෙතින් දකිනකොට උන්වහන්සේට කොච්චර කරුණාවක් දැනෙනවද? මම විතරයිනේ මේ අයට මේක දැන් පෙන්නලා දෙන්න ඉන්නේ කියන එක. පින්වත්නි, අම්මා කෙනෙක් දරුවෙක් ගැන හිතනවා මගේ දරුවා කොහොම හරි විභාගයෙන් සමත් වෙන්න මං උදව් කරන්න ඕනේ කියලා. අම්මට තියෙන කරුණාව ඒක. හැබැයි ඒ දරුවාව හදාගත්තොත් වෙන කෙනෙක් එයාටත් පුළුවන් පින්වත්නි ඒ කරුණාව ඒ දරුවා කෙරෙහි ඔන්නන් දක්වන්න. එහෙම දක්වන අවස්ථා තියෙනවා. එතකොට වදාපු මවුම නැතුව හදාගන්න කෙනෙක් වුණත් ඒ හදාගන්න දරුවා කෙරෙහි කරුණාව දයාව ඇති කරගන්න පුළුවන්. මේ ලෝකයේ දරුවට කරුණාව දයාව දක්වන්නේ ඒ අම්මලා දෙන්නම අසමත් නම් අහුවෙන කොතන හරි කෙනෙක් ඒ දරුවට කරුණාව දයාව දක්වන්න පුළුවන් පින්වත්නි. ඔබ හිතන්න කිසිම හවුහරණක් නැතුව කාත් කවුරුවත් නැතුව මහා පාරේ අතරමං වෙලා ඉන්නවා කියලා ඒ ළමයා. මෙයාට අම්මා කවුද කියලා දන්නේ නැහැ, තාත්තෙක් දන්නේ නැහැ. පාරේ කොහේ හරි දාලා ගියපු දරුවෙක් හැටියට ඔහේ තනියෙන් හැදිලා එක එක්කෙනාගේ පුළුවන් උදව් අරගෙන ඔහේ හැදෙනවා. කිසි කෙනෙකුට බාරකාරීත්වයක් කතා කරන්න බැරිව අහුවෙච්ච දෙයක් කොහෙන් හරි කාලා අහුවෙච්ච තැනක කොහේ හරි නිදාගෙන ඉන්න මේ ළමයා ගැනත් පින්වත්නි කරුණාවක් දයාවක් දක්වන්න කවුරු හරි කෙනෙකුට පුළුවන් ඒ ලෝකේ. හැබැයි ඔබ හිතන්න බුදු කෙනෙක් දක්වන ඔය කරුණාව දක්වන්න බුදු කෙනෙකුට හැර කාටද පුළුවන් කියලා. මොකද මේ ලෝකේ දුක අවබෝධ කරලේ උන්වහන්සේ නම් ඒ දුක අවබෝධ කරපු තවත් කෙනෙක් උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙනකොට නැත්නම් කාටද පින්වත්නි මේ දේ කරන්න පුළුවන්? මෙහෙම බලනකොට අපිට තේරෙන එක දෙයක් තමයි මේ 94 ආකාරයකින් අපි කියන්න යන දැක්ම. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණින් ඒ බුදු ඇසින් නුවණැසින් දැකපු දැක්ම ඒ ආකාරයෙන් දකිනකොට ඒ අවස්ථාවල උන්වහන්සේට තමන්ගේ සම්බුදු හදමඩලේ තමන්ට වෛර කරන අයටත් තමන් කියන දේ අහන්න අයට වගේම අහන්න සූදානම් නැති අය ගැනත් කොහොම කරුණාවක් ඇති වෙන්නේ නැද්ද? සමහරු පින්වත්නි උන්වහන්සේට එහා දන්නවයි කියලා හිතාගෙන උන්වහන්සේට හම්බුණා. උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ගැන දවසක ඔබට අහන්න ලැබුණොත් තේරෙයි පින්වත්නි. ඔවුන්ව দমনය කරන්න බුදුරජාණන් වහන්සේ දහස් ගාණක් ඉරිදි ප්‍රාතිහාර්ය පානවා. මොකද උරුවේල කාශ්‍යප හිතාගෙන හිටියේම මම තමයි මේ ශ්‍රමණ ගෞතමයන්ට වැඩිය දෙයක් දන්න කෙනා කියලා. මන් තමයි මෙතන ප්‍රබලයා කියලා. හැබැයි ඔහුට කරන්න බැරි යම් ප්‍රාතිහාර්ය භාග්‍යතුන් වහන්සේ පානවා දකින තැනත් ඒත් ඔහුට හිතෙනවා ඒක නම් කරගන්න පුළුවන්. හැබැයි ඒක කළාට මන් තමයි ඒත් ප්‍රබල කියලා. පින්වත්නි දහසකට අධික දහසකටත් වඩා වැඩි ඉරිදි ප්‍රාතිහාර්ය ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේ ඔහු වෙනුවෙන්ම පානවා. ඔහු ඇතුළු ඔහුගේ මල්ලිලත් එක්ක එකතු වෙච්ච මුළු 1000කගේ කණ්ඩායම ධර්මයට ගන්න බුදුරජාණන් වහන්සේ 1000කට වැඩි ඉරිදි ප්‍රාතිහාර්ය පානවයි කියනකොට ඔබ හිතන්න බුදුහාඳුරන්ට වැඩිය මන් දන්නවා කියලා හිතාගෙන හිටපු මේ මාන්නක්කාරයා දිහා උන්වහන්සේගේ හද මඩලේ පින්වත්නි කිසිඳු ගැටීමක්, කිසිඳු අමනාපයක්, කිසිඳු හිතරිදීමක් ඇති වෙන්නේ නැත්තේ උන්වහන්සේ ද්වේෂය ප්‍රහාණය කළාය කියන එක හින්දා කියලා අපිට හිතෙන්නේ. බුදුරජාණන් වහන්සේ ද්වේෂය පරිපූර්ණව ක්ෂය කරපු නිසා උන්වහන්සේට තරහ එන්නේ නැහැ කියලා හිතලා. නමුත් පින්වත්නි අපි හිතමු උන්වහන්සේගේ තියෙන කරුණාව පමණක් ඇති. ඒ කියන්නේ ද්වේෂය ක්ෂය නොකල කෙනෙකුට උනත් යම්කිසි ආකාරයක කරුණාවක් ඇති, මේ ආකාරයේ කියන කරුණාවක් ඇති
අර කෙනා කෙරෙහි ගැටීමක් ඇති නොවෙන්න. එච්චරටම පින්වත්නි මේ කරුණාව මහ ප්‍රබලයි. බුදුරජාණන් වහන්සේක සමහරු වාද කරන්න ආවේ උන්වහන්සේව පරද්දලා Tamanට ඒ කීර්තිය ගන්න. මොකද ශ්‍රමණ ගෞතමයෝ වගේ ප්‍රබල ශ්‍රාවකයෝ ගොඩක් ඉන්න කෙනෙකුත් මට පෙරදුනා. මේ මම ඊට වඩා ලොක්ෙක් කියන එක පෙන්වන්න වාද කරන්න සමහරු ආවා. ඒ හැම තැනදිමත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඕන් කෙරෙහි දක්වපු කරුණාව අපි මේ කියන කරුණෙන් කරුණට මනසින් තේරුම් ගන්න බලමු. දැන් අපි මේකේ මේ පළවෙනි එක විමසලා බැලුවොත් ආදිත්තෝ ලෝක සන්නිවාසෝති පස්සන්තානං බුද්ධානම් භගවන්තානං සත්තේසු මහා කරුණා ඔක්කමතේ. මේ ලෝක සන්නිවාසයේ ගිනි ගන්නවා. ආදිත්තෝ කියලා කිව්වේ ගිනි ගන්නවා. මේ ලෝක සන්නිවාසය කිව්වේ මොකද්ද? උන්වහන්සේ දැක්ක ලෝක සන්නිවාසෙම ගිනි ගන්නවා. සන්නිවාසය කියලා කියනකොට පින්වත්නි මේ ලෝකයේ අපි මෙතන වචන දෙකකට කියනවා. ලෝක කියන්නේ එකක්, නිවාස කියන්නේ එකක්. සන්නිවාස. එතකොට මේ මෙතනදී ලෝකය තුල එකතු වෙලා වාසය කරනවායි කියන අර්ථයකින් අපි ඔබට කියන ලෝක කියන්නේ පංච උපාදානස්කන්ධ ලෝකේ. එතකොට මේ ලෝකේ මේ සත්වයන් පංච උපාදානස්කන්ධ ලෝකෙ තුල මොකකට එක් වෙලාද වාසය කරන්නේ? තණ්හාවට එක් වෙලා. තණ්හා දෘෂ්ටි මාන ආදියත් එක්ක එකතු වෙලා ලෝකේ වාසය කරනවා. මෙන්න මේ තණ්හාවත් එක්ක එක් වෙලා මේ ස්කන්ධ ලෝකේ පවත්වන සියලු සත්වයන් ගිනි ගන්නවා. ආදිත්තෝ ගිනි ගන්නවා මහා ගිනි ජාලාවකින්. මොන ගින්නෙන්ද? රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් දැවෙනවා පින්වත්නි. එතකොට මේ දැවෙන දැවීම දුකක්. දැන් ඔබ නිකමට හිතන්න මහා ගිනි ජාලාවක් තියෙන වලක් තියෙනවා. මේ වල ඇතුලේ මේ ගිනි ඇවිලෙනවා ලොකු ගිනි ජාලාවක්. දැන් මේක ඇතුලේ වැටිලා ඉන්න අර ලිඳකට වැටිච්ච කෙනෙක්ව ගොඩ ගන්න ලිඳේ ඉන්න කෙනාට කඹයක් හරි මොකක් හරි දාලා ඇදලා ගන්න උඩ ඉඳලා කෙනෙක් ඉන්න බෑ උදව්වක් කරන්න. එතකොට ලිඳේ වැටිච්ච කෙනාට උඩ ඉඳලා කෙනෙක් උපකාරයක් කරනවා වගේ භාග්‍යතුන් වහන්සේ මේ රාග කියන ගිනි ජාලාව ඇවිලෙන වලෙන් තනියෙන් ගොඩට ආවා. ඔබ එතෙන්දි හිතන්න උන්වහන්සේට විතරයි මේ තනියෙන් ගොඩ එන්න පුළුවන්. ඒ නිසා තමයි අපි බුදු කියන ගෞරවය කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන ඒ උත්තම චරිතයේ ප්‍රධානම වෙනස තමයි මේ ඇවිලෙන රාග ගිනි ජාලාව නැමැති ගිනි වලෙන් හැම කෙනෙකුටම එළියට එන්න නම් උදව් ඕනේ. හැබැයි උදව් නැතුව එළියට එන එකම කෙනා තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ රාග ගින්න ප්‍රහාණය කරගත්තේ, ක්ෂය කරගත්තේ පරිපූර්ණව තනියෙන්ම පින්වත්නි. තනියෙන්ම වලෙන් උඩට ඇවිල්ලා දැන් උන්වහන්සේ වල දිහා එබිලා බලනවා. එබිලා බලනකොට උන්වහන්සේට පේනවා මේ වලේ කොච්චර ලෝක සත්වයා මේ රාග ගින්නෙන් දැවි දැවි ඉන්නවද කියලා. රාග ගින්නෙන් දැවි දැවි දැන් ඔබට මේවා අමුතුවෙන් මේ ගින්නේ ස්වභාවය කියන්න ඕනේ නැහනේ. දැන් පහුගිය දවස්වල අපි දන්නවා එක්තරා තරුණයෙක්ගේ හිස් බෙල්ල මේ කපපු මරණයක් ගැන ආරංචි වුණා රටටම. මේක රටම දන්න සිද්ධියක් නිසා යමුතුවෙන් නොකිව්වත් කිව්වත් දන්නවා ඔබ. එතකොට මේ තරුණයා ඒ තමන්ගේ පෙම්වතියට ඉතාම දැඩි ලෙස ආදරය කරපු අවුරුදු 8ක ආදර සම්බන්ධයක් තියෙද්දී දැන් මේ ගැහැණියට අර තමන්ගේ පෙම්වතා කරපු උපකාර සියල්ලම අමතක වෙලා ඒ පෙම්වතාව මේ අඩු වයසේ අනියම් පෙම්වතෙක් එක්ක එකතු වෙලා බෙල්ල කපලා මන්නකින් මරණයට පත් කරන්න තරම් සාහසික වෙච්ච සිද්ධියක් මේ සතිය ඇතුලේ ඔබට අහන්න ලැබුණා. මේව අහන්න ලැබෙනකොට මිනිස්සුන්ගේ ඇඟ හිරි වැටෙනවා. විශේෂයෙන්ම ඒ තරුණයා ඒ මියගිය පෙම්වතා මේ මිනිමරු පෙම්වතියට ජීවිතේ ගොඩනගා ගන්න සැලුන් එකක් හදලා දීලා. එතකොට
ජිම් යන්න ලොකු ආසාවක් තියෙන කෙනෙක් හැටියට දකිනකොට ඒකටත් ඉඩ දීලා ඔහු මේ ගැහණියගේ යුතුයකම් වෙනුවෙන් කොච්චර කැප වෙලා ඇද්ද කියන එක සමහරලාට ඒ තොරතුරු බලනකොට මම දැක්කේ මියගේ පෙම්වතා සතුව තිබුණේ මේ ඒ ඡායාරූප දකින්නකොට අපිට තේරුණා බොහොම පරණ බයික් එකක් ඔහු සතුව තිබිලා තියෙන. නමුත් ඔහු ලක්ෂ ගාණක් වියදම් කරලා ඒ පෙම්වතියට සැලුන් එකක් හදාගන්න උදව් කරනවා. ඒ වගේ ඔහුගේ හිතේ තියෙන රාගය නිසා ඔහු මේ ආදරය ඔස්සේ ඇයට දක්වපු දයාව ඒ ගැහණියට බැරි වුණා මේ තරුණයා කෙරෙහි දක්වන්න. මොකද ඊට වඩා බලවත්ව රාග කියන මේ ගිනි ජාලාව පුපුර ඇයගේ හිතේ නැගෙනවා. තමන්ට වැඩි අවුරුදු 9කට 10කට ආසන්න බාල මේ පොඩි තරුණයෙක් පිළිබඳව. එතකොට මේ තරුණයත් එක්ක එකතු වෙලා සාහසික විදියට අර එහෙම මරණයටපත් කරන්න මෙච්චර තමන්ට උදව් කරපු තරුණයාව මරන්න තරම් හිතක් එන්නේ පින්වත්නි රාගසිතට යටත් වෙච්ච නිසා. එතකොට රාගසිත විසින් ඇයට කියනවා නිදහසක් නෑ ඔබට ඔබගේ මේ අනියම් සම්බන්ධය පවත්ව ගන්න මේ මිනිහා ඉවරයක් කරන්න ඕනේ. එතකොට ඒ රාගසිතට යටත් වෙනවා. රාගසිත කියන දේ ඔහු ඇය කරනවා. මේ ගින්නේ බලවත්කම තාම ඇය දන්නේ නැහැ. දැනට පින්වත්නි රට පුරාම නිന്ദා අපහාස වෙයි. අපි දැක්කා ඇයගේ තොරතුරු හොයා සමහරු දොස් කී බැන විවිධ විදිහට සමාජ ජාලවල ඇවිලෙනවා. ඕවා එක්ක දැන් මේ වගේ සිද්ධි එකක් දෙකක් නෙමෙයි ඕන තරම් රටේ නිතර සිද්ධ වෙනවා. මේ හැම එකකම මේ අය මේ මොහොතේ සමහරට රටේ වෙන නිന്ദා අපහාස හෝ හිරේ විලංගු වැටිලා දුක් විඳීමක් తాවකාලිකව තියෙන එක දුකක් කියලා දකි. හැබැයි පින්වත්නි එය නෙමෙයි දුක. මේ රාගයේ විපාක මේ විදිහට ප්‍රාණඝාත කරපු ඒ ද්වේෂයේ විපාක දුගතිය ගිහිල්ලා විඳිනකොට ඒ විඳින දුක දකිනකොට පින්වත්නි බුදු හදවතේ කොහොම කරුණාවක් ඇති වෙනවද? දැන් ඒ කාන්තාවගේ සිද්ධිය ආරංචි වෙච්ච රටේ බහුතරයක් දෙන අපි දැක්ක අසභ්‍ය වචන වලින් ඇයට බැනවදින එක තමයි කළේ. එතකොට කාටවත් ඒ කාන්තාව කෙරෙහි කරුණාවක් ඇති කරගන්න බෑනේ. දැන් ඔබ හිතන්න මෙච්චර අමානුෂික දෙයක් කරපු ඇය ගැන කරුණා හිතක් ඇති කරගන්න කාටද පුළුවන්? ඒතර බුදුහාමුදුරුවන්ගේ කරුණාවේ වෙනස තමයි වරදක් කරන්නේ ලෝක සත්‍යය ගිනි ජාලාවක ඇවිලෙන හැටි දකින්න උන්වහන්සේගේ හදවතේ ඇති වෙන කරුණාව පින්වත්නි බලවත් වෙනවා. අපේ හිතේ ස්වභාවය තමයි වරදක් කරන්න ඒ කෙනා කෙරෙහි තියෙන කරුණාව අපේ හිතේ අඩු වෙනවා. බලන්න දෙකේ වෙනස. එතකොට අපේ හිතේ එන්නේ අඩු වෙනවා. අපිට වරදක් නොකර යහපත් දෙයක් කරන කෙනෙක් දකින්න එයාගෙන කරුණාව ඇති වෙනවා. භාග්‍යතුන් වහන්සේට යහපත් කෙනෙකුටත් වැඩිය කරුණාව තියෙන පින්වත්නි පව් කරන කෙනාගෙන. ඇයි? ඒ පාපේ විපාක ගෙව අනන්ත සසරේ විඳින කර්ම විපාක උන්වහන්සේ බුදුනෙතින් දකින නිසා. ඒ නිසා මේ රාගය කියන ගිනි ජාලාවෙන් ඇවිලෙන ලෝක සන්නිවාසය දකිනකොට උන්වහන්සේගේ හිතේ හදවතේ බුදු හදවතේ පින්වත්නි ඇති වෙන්නේ අප්‍රමාණ කරුණාවක්. දැන් ඔය ලෝක සන්නිවාස කියන වචනේ බොහෝ තැන්වල දිගටම ඊට පස්සේ පාවිච්චි වෙනවා. ආදිත්තෝ ලෝක සන්නිවාසෝ, උයුත්තෝ ලෝක සන්නිවාසෝ, පයාතෝ ලෝක සන්නිවාසෝ, කුම්මග්ග පටිපන්නෝ ලෝක සන්නිවාසෝ. ඔය විදිහට මේ ලෝක සන්නිවාස කියන වචනේ බොහෝ මේ කරුණවල දිගටම කතා කරනවා. ඒ නිසා මේ ලෝක සන්නිවාස කියන වචනයටත් පින්වත්නි සාධාරණයක් වෙන්නට ඕනි කියලා හිතෙනවා. අපි බලමු මේ පංච උපාදානස්කන්ධ ලෝකේ තුල තණ්හා දෘෂ්ටිත් එක්ක වාසය කරන මේ ලෝක සත්වයා ගැන අපි නිකම් විමසලා බැලුවොත් මේ උපාදානස්කන්ධ තමයි මේ හැම තැනම මේ ලෝක සත්වයා දකින දේ තුල, ඇහෙන දේ තුල, දැනෙන දේ තුල, සිතන දේ තුල, දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන හැම අරමුණක් එක්කම ඒ අරමුණක් පාසාම පින්වත්නි හටගන්නේ උපාදානස්කන්ධ ලෝක. මේ ස්කන්ධ ලෝක. මම ඔබට මේක තේරුම් ගන්න මෙහෙම කියන්නම්. දැන් අපි හිතමු පසුගිය මේ ඇඳිරි නීති කාලෙම මට
ඡායාරූප වගේක් මේ ඊයේ පෙරේදා ලැබෙන්න සැලසුණා මේ ලැබුණා මේ ඔය මියගිය තරුණයා ඇඳිරි නීති කාලෙම කේක් එකක් හදවලා දීලා තියෙනවා අර කියපු තරුණියට. ඒ කේක් එකත් පින්වත්නි මේ ජිම් යන්න තියෙන ඕනකම උනන්දුව නිසාම ජිම් එකට ගිහිල්ලා ව්‍යායාම කරන තරුණියක් ඉන්න රූපත් එක්ක තමයි මේ කේක් එක හදලා දීලා තියෙන්නේ. ඒව දැක්කට පස්සේ හිතෙනවා මේ මිනිස්සයා මොනතරම් ආදරය කරන්නේ නැද්ද කියලා. ඒ ඉච්ඡර ආදරයක් කළත් අර තමන්ගේ හිතේ තියෙන රාගේ බලවත්කමට ජිම් එකෙන්ම හොයාගත්ත තරුණයෙක් එක්ක තමයි මේ මිනිමරුම සිද්ධ කරන්නේ. එතකොට දැන් ඔන්න අපි හිතමු මේ සිද්ධිය කවුරු හරි කෙනෙක් දැන් දකිනවා. දැක්කට පස්සේ ඔය සමාජ ජාලවල මේ වෙනකොට වට කමෙන්ට් කරලා හරියට අන්තිම අසභ්‍ය වචන වලින් බැනවදිනවා මේක දකින්න කෙනෙක්. දැන් අපි දකින්න කෙනෙක් තුල කොහොමද මේ ලෝක සංනිවාසය තියෙන්නේ? අපි නිකන් බලමු. පින්වත්නි ඇත්තටම මේ දකිනා දේ තුල ඔහුට විඥාණයෙන් ඇහැට පේන රූපය දැනගන්නකොට මෙන්න මේ කේක් එක කියලා ඇහැට පේන රූපයෙන් විඥාණයෙන් චක්කු විඥානේ හට අරගෙන දැනගන්නකොට ඒ රූපේ චක්කු විඥාන කියන්නේම ඇහැට පේන රූප දැන ගැනීම. එතකොට මේ ඇහැට පේන රූපය දැනගන්නකොට එතනදී මේ රූපය ගැන සංඥාවක් ඇති වෙනවා. මේක මෙන්න මේ කෙනා මෙහෙම දුන්න කේක් එක කියලා ඔන්න දැන් සංඥාවක් ඇති වෙනවා. හඳුනා ගැනීම. ඔන්න ඔය හඳුනා ගැනීමත් එක්ක එතනදී වේදනාවක් වෙනවා. ඒ වේදනාව මොකද්ද? එක්ක සැප වේදනා, එක්ක දුක් වේදනා, එක්ක උපේක්ෂා වේදනා. දැන් මේ සිද්ධිය පාදක කරගෙන එනකොට මෙතන තියෙන්නේ දකින්න කෙනාට දුක් වේදනාවක්. දැන් අපි හිතමු මේ දෙන්න අතර අනේ මේ වගේ කේක් එකක් හදලා මේ තරුණියව සතුටු කරලා කියලා මේවැනි මිනිමරුමක් වෙලා නොතිබුණා නම් දකින්න කෙනෙකුට සැප වේදනාවක් බලන්නකෝ දෙන්නගේ තියෙන ආදරේ තරම කියලා සැප වේදනාවක් එන්න පුළුවන්. එතකොට දැන් මේ වර්තමාන වෙච්ච සිද්ධිය පාදක කරගෙන ඒ දිහා බලනකොට එන සංඥාව තමයි දුක් වේදනාවක්. ඒ දුක් වේදනාවත් එක්ක එනවා පින්වත්නි තණ්හාව නිසා උපාදානයේ ස්වභාවය නිසා දුක් වේදනාව තුල පටිඝ සංඥාවක් විදියට තමයි ඒ හටගත්ත සංඥාව ක්‍රියාත්මක වෙන්නේ. පටිඝ සංඥාවක් විදියට ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ දැන් රාතන් වහන්සේ නමක් කේක් එක තියෙන ෆොටෝ එක දැක්ක කියලා උන්වහන්සේට එන්නේ නැහැ පටිඝ සංඥාවක්. ඒ සංඥාව කවදාකවත් පටිඝයට හැරෙන්නේ නැහැ. හැබැයි දැන් මේක දකින සාමාන්‍ය ලෝකයා මොකද කරන්නේ? සංඥාව ඇති කරගත්තේ පටිඝ සංඥාවක් විදියට. ඒ නිසාම අර දුක් වේදනාව තරහත් එක්ක මුසු වෙලා ඇති වෙච්ච වෙලාවේ පින්වත්නි චේතනා පහළ වෙන හැම චේතනාවක්ම ඒ කියන්නේ සංකාර උපාදානස්කන්ධේ හටගන්නෙම ගහන්න හරි බනින්න හරි මොනවා හරි හිංසාකාරී දෙයක් කරන්න. ඒතකොට දැන් මේ වෙලාවේ මං මැරිච්ච තරුණයාට බන කියලා වැඩකුත් නැහැ. මේ සිද්ධියට පාදක වෙච්ච ඒ අනියම් පෙම්මතා සහ ඔය කියන පෙම්මති කියන අයත් දැන් ඇත්තේ අතඩංගුවේ උන්ට බන කියලා වැඩකුත් නැහැ. දැන් මගේ මේ දේශනේ අහන් ඉන්නේ මේ සිද්ධිය දකින ඇහෙන අය. එතකොට ඔවුන් තුල චේතනා පහළ වෙන්නේ කොහොමද? අර ආපු සංඥාවත් එක්ක දුක් වේදනාවත් එක්ක මේ වගේ ගාලා දැන් එක්ක කටින් පිට කරන වචන ඇතුලේ බනිනවා. එහෙම නැත්නම් අර කිව්වේ මුහුණු පොතක දැක්කනම් මේ ඡායාරූප ටික එතකොට කමෙන්ට් එකක් ලියනවා ඒ ලියන වචන ඇතුලේ තියෙන द्वේෂය පහල කරන්න පින්වත්නි අර සංඛාර උපාදානස්කන්ධෙත් එක්ක එතන එන්නේ द्वේෂයේ තරහ. ඒ තරහ නිසා එන द्वේෂ නිසා එන චේතනා එයාට දුක් විපාක පිණිස හේතු වෙනවා. ඒ කියන්නේ මේ කමෙන්ට් එක දාන කෙනාට මං කියන්නේ. ඒතර අර තරුණියේ පැත්තෙන් නිරේ දුක් විඳින කෙනෙක් බවට පත් වෙලා ඒ තරුණියත් එක්ක එකතු වෙච්ච අර අවුරුදු 20ක මිනිමරු තරුණයත් මොකද වෙන්නේ? නිරේ උපදින කෙනෙක් බවට පත් වෙලා අකුසල් රැස් කරගත්ත ලෝකයේ මේ සිද්ධිය දකින අයත් අර ද්වේෂ සහගත අදහස් ප්‍රකාශ කර ලිය චේතනාත්මකව කයින් ක්‍රියා කර ඔවුනුත් දැන් අකුසල් රැස් කරගන්නවා දුක් විපාක පිණිස. බුදු නෙතින් මේවා දැක්කනම් මේක සිද්ධියක් නේ අපි මේ කිව්වේ. උන්වහන්සේට කොයි තරම් කරුණාවක් එනවද? ඒ කියන්නේ එක පැත්තකින් පව් කරගෙන දුක් විඳින දෙන්නෙක් නිසා අනිත් පැත්තෙන් අර තරුණයාත් මොකාක් හරි කර්ම විපාකයක් ගෙවන්නේ නැති
ඒ කියන්නේ මේ වගේ ආදරයක් හිතේ බැඳෙන්න පවා අතීතේ මොකක් හරි විපාකයක් මෙතන ගෙවුව වෙන්න පුළුවන්. එතකොට ඔහුට මේ වගේ අඩු වයසකින් ජීවිතය අතහැරන එකට හේතු වෙච්ච කර්ම විපාකිට බලපාපු යම් අතීතේ කර්මයක් ඇද්ද ඒ කර්මෙත් බුදුරජාණන් වහන්සේ දැක්කනම් බුදුනෙතින් මේ සිද්ධිය උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ දන්නවා මේ තරුණයා මෙන්න මේ ආත්මෙදී මේ විදිහේ කර්මයක් කරපු එකේ විපාකේ තමයි අද ඔහුට මේ වගේ අඩු වයසකින් මෙහෙම ගෙවන්න සිද්ධ වුනේ කියලා. එතකොට පින්වත්නි උන්වහන්සේට ඒ තරුණයා ගැනත් එන්නේ කරුණාව මේ අපිට එන කරුණාව නෙමෙයි. දැන් අපිට එන්නේ අනේ පව් පුදු මෙදිට ආදරය කරපු තරුණෙක් එච්චර ආදරය කරලා නෙමෙයි මරලා තියෙන්නේ කියලා අපේ හිතේ එන තරහ. මේ අනුකම්පාව කියන එක. ඒක මේ හරි පටු පුංචි කරුණාවක්. හැබැයි අපේ කරුණාව වගේ නෙමෙයි. බුදුහාමුදුරුවෝ ඔය මැරිච්ච තරුණයා දැක්කනම් බුදුරජාණන් වහන්සේට ඒ තරුණයා ගැන එන කරුණාව පින්වත්නි අපිට හිතන්න සම කරන්නත් බැරි. මේ මහා කරුණාව තුළ ඔහු දිහා කොහොම බලයිද? ඒ කියන්නේ අපිට මෙහෙම හිතතෑගේ බුදුරජාණන් වහන්සේ ඔහුගේ අතීතයේ කර්ම විපාක ගෙවපු හැටි මේ අදාළ මිය යන්න හේතු වෙන යම් කර්මයක් ඇද්ද ඒ කර්මය කවදා හරි දවසක ඔහු රැස් කරපු හැටි දැකලා උන්වහන්සේට කරුණාව වෙයි. ඊට පස්සේ ඒ රැස් කරපු කර්මය අතීත තව ආත්ම කීයක ගෙව මෙතෙක් ආවාද කියන එක දැකලා උන්වහන්සේට කරුණාව වෙයි. ඒ වගේම උන්වහන්සේ මේ මොහොතේ මේ කර්මය ගෙවුවා වගේම අනාගතේ මේ තරුණයාට තව ආත්ම කීයක් ඉපදි මේ කර්මය ගෙවන්න තියනවාද කියලා දැකලා උන්වහන්සේට කරුණාව වෙයි. පින්වත්නි උන්වහන්සේට එන කරුණාව හිතන්න මං කවුද? මට පුළුවන් ද උන්වහන්සේගේ හිතේ ඇතිවෙන මේ ෂඩ් අසාධාරණ ඥානයක් වෙච්ච කරුණාව ගැන අර්ථකථනයක් දෙන්න අපි කවුද? හැබැයි අපිට දැනෙනවා මේ අපේ සීමාවට එහා ගිය සීමාවක් උන්වහන්සේට මෙහෙම තියෙනවා කියලා. හැබැයි පින්වත්නි අපිට හිතෙන්නේ නැති මේ සීමාව කොච්චර එහාට පුළුල් වෙනවද? දැන් මේ වර්තමාන සිද්ධිය පාදක කරගෙන රාග ගින්නෙන් දැවෙන මේ ආදිත්තෝ කියලා කියපු රාගයෙන් ඇවිලිලා ගිහිල්ලා දුක් විපාක විඳින සිද්ධියක් ඔය. එතකොට මේ මෑත සිද්ධ වෙච්ච බොහෝ සිද්ධි ඇතුලේ ද්වේෂය නිසා හෝ ඒවා රාග නිසා හෝ ඒවා රාගය කියනකොට ගැහණියක් පුරුෂයෙක් අතරේ ඇති වෙන ඇලීම පමණක් නෙමෙයිනේ රාගය කියලා කියන්නේ. එතකොට පහුගිය දවස්වල වෙච්ච තවත් සිදුවීම් ඇතුළේ අපිට මතකයි කප්පම් වෙනුවෙන් සමහර වෙලාවට මිනිස්සු වෙඩි තියාගෙන විවිධාකාරයෙන් ප්‍රශ්න ඇති වුණා රටේ. මිනිමරුව බවට පත් වුණා. ඔහු අන්තිමට ඔය බවුන් පැලැසට ආසන්න මිනුවන්ගොඩ ප්‍රදේශයේ තැනක මේ පොලිසියත් සමග වෙඩි හෝමාරුවක් නිසා ඔහු ජීවිතේ වෙඩි වැදිලා මරණයටපත් වෙනවා. ඒතර මේ මරණයටපත් වෙනකොට ඔහු මේ විදිහට ආයුධ අතට අරගෙන තියෙන්නේ මේ විදිහට සටන් කරලා තියෙන්නේ මොකටද බලන් ගියාම මේ විදිහට කප්පම් ගන්න හැමදේම මොකක් වෙනුවෙන්ද? මත්කුඩු ආදී දේවල් එක්ක ඔවුන්ට මේ මුදල් හොයන්න. එතකොට මෙතනත් තියෙන රාග ගින්න නෙමෙයිද? ඒකත් පින්වත්නි කියන්නේ මත්කුඩු වලට ආපු ඇල්මත් රාග ගින්නටයි. ඒ වෙනුවෙන් මුදල් හොයද්දී මුදල් වෙනුවෙන් ආව දැල්මක් ඒවත් රාග ගින්නටයි. හැම තැනම මේ ආදිත් ඇවිලෙනවා. මේ ඇවිලෙන මිනිස්සු දිහා බුදුරජාණන් වහන්සේ හරියට දකින්නේ පින්වත්නි කන්දක් උඩ ඉන්න කෙනෙක් කන්ද පල්ලෙහා ඉන්න සියලු දෙනා දිහා බලාගෙන ඉන්නවා වගේ උන්වහන්සේ උඩ ඉඳලා බලන්නේ. උන්වහන්සේ දකින්න දැක්ම දකින්න ඒ උඩට ගිය තවත් කෙනෙක් ලෝකේ නැහැ. ඒ නිසා ලෝකෙ කිසි කෙනෙකුට පේන්නේ නැති සීමාවක උන්වහන්සේට පේනවා. පින්වත්නි මෙන්න මේ ලෝක සංනිවාසය තුල බලන්න එතකොට විඥාන ලෝකේ ඔය කියපු විදිහට සංඥා ලෝකේ ඒ වේදනා ලෝකේ සංස්කාර ලෝකේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තා වූ මේ රූප ලෝකයේ තුල ස්කන්ධ එක එක දෙයට මම අර කේක් එක දකින්න එක තුල හටගන්න ස්කන්ධ විස්තර කරලා දුන්නේ කෙටියෙන්. මේ වගේ දකින්න ඇහෙන මේ හැම අත්දැකීමක් තුලම මේ ස්කන්ධ ලෝකෙ තුල තමයි මේ ගිනි ජාලාව ඇවිලි තියෙන්නේ. එතකොට ඔබ හිතන්න මේ ලෝකේ මිනිස්සු කරන වැරදි දැක දැන් මුකුත් ඕනේ පහුගිය දවස්වල ඔබ දන්නවා ඇමරිකාවේ උනේ මොකද්ද කියලා. මුළු ඇමරිකාවම ගිනි ජාලාවක් වුණා. කඩවල් ගිනි ගත්තා, වාහන ගිනි ගත්තා. ගිනි ගත්තා නෙමෙයි ගිනි තිබ්බා. ඒතර මේ මිනිස්සු මේ විදිහට ඇවිලිලා ගිනි ජාලාවක් විදිහට මේ හැමතැනම ගිනිබත් කරන්න හේතුනේ මොකද්ද? ඔවුන් අතරේ තිවිච්ච ඒ ආවේගි පිටකලේ ඇයි? ඒ සිද්ධි පිටිපස්සේ ඔබ දකින්න මේ රාග ගින්න නිසා, ද්වේෂ ගින්න නිසා ඇවිලෙන ඇවිලීමක් නෙමෙයිද? සමහර විට අපි හිතමු යම් සුදු ජාතිකයෙක් කළු ජාතිකයෙක් කෙරෙහි ගැටීමක් ඇති කරගෙන තියෙනවා නම් ඒ ගැටීම ඇති වෙන්නේ පින්වත්නි තමන්ගේ සුදු ජාතිය කෙරෙහි ආපු රාගය නිසා. එතකොට
ඒ ඇලීම නිසා ගැටීමක් එනවා. ඇලීමට ප්‍රතිවිරුද්ධ වෙන ගැටීම. එතකොට සුදු ජාතිකයන් පමණක් මේ මගේ රටේ ඉන්න ඕනේ කියලා ඇලීමක් ඇති කරගත්තොත් යමේ කොන්න පටිඝ නිමිත්තක් වෙනවා. ඒ පටිඝ නිමිත්ත නිසා කළු ජාතිකයේ දකින තැන තරහක් ඇති වෙනවා. පටිඝ සංඥා එනවා. ඒ පටිඝ සංඥා එන්නේ අර පටිඝ නිමිත්ත නිසා. එතකොට බලන්න පින්වත්නි, එවැනි සිදුවීම් පාදක කරගෙන මේ මිය යන සත්වයා දකිනකොට ඒ සත්වයා නිසා තවත් බොහෝ සත්වෝ මේ මුළු රටක් ගිනි තියෙන තැනට, රටක් අවුලන තැනට කටයුතු කරන දකිනකොට මේ හැම තැනම තියෙන ආදිත්තු ඇවිලිච්ච බව නෙමේද? මේ ලෝකේ ඇහෙන පේන දේවල් ඔබට කිව්වේ ආසන්න සිදුවීම් වෙන මොකක්වත් නෙමේ. මේ තුල දකින්න ඔබ මේ ලෝකේ ගිනි ජාලාවේ ස්වභාවය. ඒ ගිනි මේවට මේ එකෝමත් එක කාලයක වෙච්ච සිද්ධි අරන් කිව්වත් එකයි, මේක අරන් කිව්වත් එකයි. බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ කාලේ වෙච්ච එක කිව්වත් එකයි, බුද්ධ කාලේ වෙච්ච එක කිව්වත් එකයි, මේ දැන් කතාවක් කිව්වත් එකයි. මේ හැම එකක් තුලම තියෙන ඇවිලීම් නෙමෙයිද? පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය ආදිත්තෝ ලෝක සන්නිවාසෝති, මේ ලෝකයේ ඇවිලීම දැකලා පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තේසු මහා කරුණා ඔක්කමති. උන්වහන්සේ දකිනවා ඒ මහා කරුණාව තුළ බැසගෙන ලෝක සත්වයා මේ විඳින දුක දැකලා ඊට පස්සේ බලන්න උයුත්තෝ ලෝක සන්නිවාසෝති පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තේසු මහා කරුණා ඔක්කමති. මේ ලෝකයා උත්සාහ කරන හැටි දැකලා උන්වහන්සේට එනවායි කිව්වා. මේ ලෝක සන්නිවාසය තුළ ඇතිවෙන මේ උත්සාහයන් දැකලා උන්වහන්සේට මහා කරුණාව තුළ හිත බැස ගන්නවායි කිව්වා. මොකද මේ ලෝකයාගේ උත්සාහය? පින්වත්නි, ඔබ ජීවිතේ ගැට ගහ ගන්න කරන උත්සාහය, මේ සසර තුළ ඔබ දිගින් දිගටම සසරේ යන්න කරන උත්සාහය, කයින් කරන උත්සාහය, මනසින් කරන උත්සාහය, වචනයෙන් කරන උත්සාහය, මේ ජීවිතේම තියෙන ක්‍රියාකාරීත්වය බුදුරජාණන් වහන්සේ උයුත්තෝ දකිනවා. ඒක හරියට නිකන් උපමාවක් කියන අටුවාවේ මෙහෙම. ගංගාවක් නිසල නෑනේ. හැමතිස්සෙම ගංගාව චලිතයි. ගංගාව හැමතිස්සෙම ගලාගෙන යනවා. එතකොට මේ ගංගාවක් නිසල නැතුව ගලාගෙන යනවා කියනකොට ගංගාව තුළ හැමතිස්සෙම ක්‍රියාකාරී බවක් තියෙනවා. දැන් ඔබ හිතන්න වැවක වතුර ටිකක් එක තැනක ඔහේ තියෙනවා වගේ, විලක වතුර ටිකක් එක තැනක තියෙනවා වගේ මේ ඇලක් දොලක් ගංගාවක් කියන එක ගලනවා. එතකොට ගඟක් කියන එක මහා ජල කඳක් හැමතිස්සෙම ගලනවා. මේ ගලනකොට ඒ තියෙන ක්‍රියාකාරීත්වයේ ඒ ගලාගෙන යෑම තුළ මේ ලෝක සත්‍යයට ගැලපෙන්නේ කොහොමද? අපිත් පින්වත්නි අර ගඟ වගේ මේ සසරේ කයින් වචනෙන් හිතින් යම් උත්සාහයන් දරදර කරන හැම ක්‍රියාකාරකමක්ම නිසා ගලාගෙන යන. කොහෙද ගලාගෙන යන්නේ? සංසාරේ. මේක ගලාගෙන යනවා. දැන් මේ මනුස්ස ලෝකේ ඇවිල්ලත් ගලනවා. දෙවියන් අතර ගියත් දෙවියන්ටත් ගලනවා. බඹලෝ බඹුන්ටත් ගලනවා. මේ හැමතැනම මෙහෙම ගල යනකොට අර මේක එකකට එකක් ගැලපෙනවා. අර රාග ගින්න නිසා තමයි මේ උත්සාහයන් දරන්නේ. මේ රාග ගින්න නිසා ඒ දරන උත්සාහයන් තුළ පින්වත්නි ගලන ගැලීම ඔවුන් ලෝකෙ තුල තව අසරණ වෙනවා. අපිට පේනවා දැන් ඔය කියපු පරණ සිද්ධි ටිකේ ඔය දැන් කතා කරපු උදාහරණ වලට ගත්ත සිද්ධිය ඇතුලේ පවා තියෙන උත්සාහයන්. ඒ හැම එකකම චලිතයක් තියෙන්නේ. ඒතර නිසල නැහැ, නිවිල නැහැ. මේ හැම තැනකම ඒ ගලාගෙන යන ක්‍රියාකාරකම තුල ලෝක සත්‍ය අසරණ වෙන හැටි දැකලා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව ඇති වෙනවා පින්වත්නි. තථාගතයන් වහන්සේ මේ ලෝකයා දකින ආකාර 94න් දැනට ඔබට අපි දෙකක් කිව්වා. ඒ කියන්නේ ආදිත්ත කියන ඇවිලෙන එකයි උයුත්ත කියලා කියන මේ උත්සාහයයි. උයුත්තත් අපි කෙටියෙන් කිව්වේ. හැබැයි මේවා නෙමෙයි මෙතන ගැඹුරු ටික. මේ 94 ගැඹුරුම කොටස් තියෙන පින්වත්නි ඉස්සරහටයි. ඉතින් මට ඒ 94ෙම තියෙන ගැඹුරු කරුණුත් අපි ක්‍රමක්‍රමයෙන් සාකච්ඡා කරනකොට තථාගතයන් වහන්සේගේ සමහරට මේ එක කරුණක් එක දේශනාවකට සමහර දවසට අපිට උපමා කරගෙන කතා කරනකොට මේ අවුරුද්දම මදි වෙයි උන්වහන්සේගේ මහා කරුණාව ගැන කතා කරන්න. ඔබ හැම සෙනසුරාදම මේ දේශන පෙළ අකණ්ඩ වහන්න ඔබට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව එක එක ආකාරවලින් දැනගන්න ලැබෙයි.
මේ අද අපි ටිකයි කතා කළේ. අපිට මේ ටික සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා දුන්න නිසා අපි දන්නේ මේ 94 ආකාරයක්. එතකොට උන්වහන්සේ කියා නොදෙන්නට අපි මෙච්චර දෙයක් දන්නේ. අපි මේ බුදුරජාණන් වහන්සේගේ කරුණාව කියලා අපේ හිතේ දැනෙන කරුණාව ඔස්සේ ගලප ගන්නවා. ඔබට දැන් දැනෙන්නේ නැති අපිට කරුණාව වෙන තැන නෙමෙයි උන්වහන්සේගේ කරුණාව තියෙන ස්වභාවය. එතකොට මට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ප්‍රශංසා කරනකොට මට ඒ ප්‍රශංසා කරන කෙනා ගැන ආවට කරුණාව මට නිඳා කරන කෙනා කෙරේ මට එන්නේ නැණි පින්වත්නි කරුණාව. හැබැයි බුදු හදවතේ එහෙම නෙමෙයිනේ. ඒක නිසා අපි බලමු ඉදිරි සතිවල මේ 94 ආකාරයේ එකින් එක විස්තර කරගෙන කතා කරගෙන යනකොට අනේ මගේ සරණ ගිය බුදුරජාණන් වහන්සේ මොන තරම් මේ ලෝකයේ සත්වයන් කෙරෙහි මහා කාරුණිකව කටයුතු කළාද කියලා. ඔබට මේ කරුණු ටික අහගත්තට පස්සේ දැනෙයි හැම සූත්‍රයක්ම මේ විනය පිටකේ පනවලා තියෙන හැම ශික්ෂාපදයක්ම අභිධර්ම දේශනා හෝ වේවා යම් තැනක බුදුනෙතින් වදාළ අඩුතරමේ ධම්මපදේ ගාථාවක් තුල පවා අනේ ඒ උන්වහන්සේගේ කරුණාව නේද කියලා හැම සිද්ධියක්ම හිතට ගලාගෙන ඔක්කොම එකක් පාසා කොටින්ම කිව්වොත් එහෙම මේ 94 දැනගත්ත තැන සියලු මුළු ත්‍රිපිටකයම කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව. හොඳයි අපි අද දවසේ සිත්නේ තසපුව තුල ඔබට බොහොම ගෞරව සිතින් මේ තථාගතයන් වහන්සේගේ ඒ ෂඩ් අසාධාරණ ඥානවල 4 වෙනි ඥානය කියන මහා කරුණා සමාපatti ඥානය සාකච්ඡා කරන්නට ආරම්භ කළා විතරයි නවතිනවා. එතකොට මම ඔබට තේරෙන්නේ නැති පහුගිය දවස් දෙකම කෙටි විරාමයක් වගේ අපි තිබ්බේ පහුගිය දවස් දෙක කිව්වේ සිත්නේ තසපු සෙන්සුරාදා දෙකම අපි මේ ඉතිරි ඥාන තුන කතා කරන්නේ නැතුව හිටියේ පින්වත්නි. ඇත්තටම මහා කරුණා සමාපatti ඥානෙ වගේම තමයි ඊට පස්සේ තියෙන ඥාන දෙකටත් ඊටාම ගැඹුරින් විස්තර කරන්න සිද්ධ වෙන ආකාරයේ පුළුල් විග්‍රහයන් සහිත දේශන මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ තියෙන නිසා ඇත්තටම ෂඩ් අසාධාරණ ඥාන කියන මේ බුදුරජාණන් වහන්සේට විතරක් තියෙන ඥාන 6 ගැන මේ විදිහට පුළුල්ව සාකච්ඡා කරන්නට සිත්නේ තසපුවෙන් මෙහෙම අපිට අවස්ථාව ලැබෙන්නේ පින්වත්නි. සතියක් පාසා ශ්‍රවණය කරන්නට ඔබටත් අවස්ථාව තියෙන්නේ. කල්යාණ මිත්‍රත්වයෙන් මාධ්‍ය නාලිකාවක ගුවන් කාලය ලෝභ නැතුව මෙහෙම වෙන් කරලා තියෙන නිසා. ඉතින් ඒක නිසා ඔබ වාසනාවන්තයි මෙවැනි මාධ්‍ය නාලිකා මේ ලෝකයේ තුල තියෙන කාලෙක උපදින ලැබෙච්ච එක. නැත්තම් පින්වත්නි ඔබ පන්සලකට ඇවිල්ලා මේ බණ ටික ඇහුවනම් තව ඕන්නම් ඥානයක් දෙකක් ඒ කියන්නේ මේ 94න් තව එකක් දෙකක් කියයි මං. එතකොට ඔබ හිතන්න අපි කොහේ හරි පන්සලකට ගිහිල්ලා ධර්ම දේශනයක් කළා. එක්ක මං ඔන්න කුරුණෑගල පැත්තේ පන්සලකට ඇවිල්ලා දේශනයක් කරා. මං ඕකෙන් 94න් කීයක් කියලා ඉවර කරලා වඩීද? එතකොට මට මේ 94ම කියලා දෙන්න පින්වත්නි කවදද ලැබෙන්නේ මේ පන්සලට ගිහිල්ලා? එතකොට මං ඒ පන්සලේ 94ම කොච්චර හරි කාලයක් කරන් කිව්වොත් එහෙම ලෝකයේ අනිත් අයට මේ රටේ ඉන්න අනිත් පන්සල්වල මං කවදද කොහොමද කියන්නේ? ඉතින් ඒකින්ද අපි හැම දෙනාටම දේශකයන් වහන්සේ නමක් හැටියට මටත් ශ්‍රාවකයන් හැටියට ඔබටත් අපි සියලු දෙනාට පින්වත්නි පුදුම වස්තුවක් හැටියට සලකන්න මේ ගුවන් කාලේ ඔබ හැම දෙනාම අත් නොහැර මේ උතුම් ධර්මයේ තුල අනේ අපි සරණ ගිය මගේ බුදුරජාණන් වහන්සේ මොන තරම් ශ්‍රේෂ්ඨයිද කියන එක දැනගන්නට එකතු වෙන්න හැම සෙන්සුරාදාම මේ විදිහට හැම දෙනාටම ආශිර්වාද කරනවා මෙත් සිතින් සියලු දෙනාට මේ ගෞතම බුදුසසුන තුළම මේ සරණ ගිය අප්‍රමාණ අනන්ත ගුණ ඇති ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ පිළිසරණ කවදාකවත් අත්හැරෙන්නට එපා කියන මෙත් සිතින් ඔබට සෙත් පතනවා ආශිර්වාද කරනවා. අපි හැම දෙනාම මේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු හද මඩල තුල මහා කරුණාවෙන් දේශනා කරපු ධර්මයේ පරිපූර්ණ අවබෝධයට මේ බුද්ධ ශාසනයම පත් වෙන්නට උත්සාහ කරමු කියලා සියලු දෙනාට ආශිර්වාද කරමින් සාදු සාදු සාදු. පින්වත්නි මේ මහා කරුණා සමාපatti ඥානයේ අවසානයේදී බුදුරජාණන් වහන්සේ මේ ලෝකයා පිළිබඳව කාරණා 6කින් කියන කරුණක් පෙන්ලා දෙමින් දේශනිය අවසන් කරනවා. උන්වහන්සේ කියනවා මේ ලෝකයා තරණය කරලා නැතුව මම මේ ලෝකේ තරණය කරා නම්, මේ ලෝකයා මිදිලා නැතුව මම මේ ලෝකෙන් මිදුණා නම්, මේ ලෝකයා දමණය වෙලා නැතුව මම මේ ලෝකෙන් දමණය වුණා නම්, මේ ලෝකයා සිහිල් වෙන්නේ නැතුව නිවෙන්නේ නැතුව මම මේ ලෝකයාගෙන් නිවුණා නම්, මේ ලෝකයා කිසිම අස්වැසිල්ලක් නැතුව ඉද්දි මම මේ ලෝකෙන් අස්වැසුණා නම්, මේ ලෝකයා පිරිනිවිලා නැතුව ඉද්දි මම මේ ලෝකෙන් පිරිනිවුණා නම්,
මම දැන් කළ යුත්තේ මේ ලෝකයා තරණය කරවන එකයි, මුදවන එකයි, දමනය කරවන එකයි, සිහිල් කරවන එකයි, අස්වසවන එකයි, පිරිනිවන් පාන තත්ත්වයට ලෝකයා පත් කරන එකයි කියලා උන්වහන්සේ ඒ කරුණාවෙන්මයි හැම දහම් පදයක්ම වදාළේ. ඒ තුල ඔබ අප්‍රමාදී වෙන්න. ඔබට පින්වත්නි කවදාක්වත් ඒ භාග්‍යතුන් වහන්සේගේ පිළිසරණ මග නොහැරෙත්වා. සාදු සාදු සාදු. අද දේශනාවට දායකත්වයෙන් එකතු වෙන්නේ රද්දොළුව සිසිල නිවසේ පදිංචි රෝහණ තිලකසිරි ප්‍රනාන්දු පින්වත් මහත්මයා, වයි.එම්. සෙනෙහෙලතා මහත්මිය, ඒ වගේම මුදන්ගා තිලක්සීලී ප්‍රනාන්දු නැගණිය විසින්. ඉතින් මේ වෙලාවේ අපි ඔවුන්ට බොහොම මෙත්සිතින් ආශිර්වාද කරනවා. වසර 6කට පෙර අද වැනි දිනක මියගිය පී ඩේවිඩ් ප්‍රනාන්දු තාත්තටත් පී ජානිස් ප්‍රනාන්දු රෙජිනෝනා රොයල්, ඒ වගේම එච්.ඒ. ලීලාවතී මෙන්ඩිස් මව, පී ඉන්දුලතා තිලක්මාලි ප්‍රනාන්දු, වයි.එම්. විජේරත්න, වයි.එම්. ඉන්ද්‍රසේන යාපා ඇතුළු 4 වර්ගයේම ඥාති පිරිසට පින් අනුමෝදන් කරනවා කියන සිතයි ඇති කරගෙන මෙහෙම සඳහන් කරගෙන තියෙන්නේ. ගිලන්ව සිටින අග්ගමහා පඬිතු කොටුගොඩ ධම්මවාස නායක මහා ස්වාමීන් වහන්සේටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙන. ඒ වගේම කැටවල හේමාලෝක නායක හාමුදුරුවන්ට, වතුරු කුඹුරේ ධම්මරතන අපේ නෙල්ලිගල නායක හාමුදුරුවෝ, ඒ වගේම අපිවත් සිහිපත් කරගෙන මේ මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුවය ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරන බව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ සඳහන් කරපු හාමුදුරුවරුත් එක්ක බැලුවම කැටවල හාමුදුරුවෝ, නෙල්ලිගල හාමුදුරුවෝ මේ බලනකොට මේ නෙත් එක්කම ඉන්න ශ්‍රාවක පිරිසක් ඔවුන් ප්‍රාර්ථනා කරන තවත් අරමුණක් ජූනි 18 වෙනිදාට 18 වෙනි උපන්දිනයේ දෙන ප්‍රමෝද් චන්දිම පුතාට, ඒ වගේම 23 වෙනිදාට 15 වෙනි උපන්දිනයේ දෙන තරින්දු දර්ශන පුතාට, ඒ වගේම විශ්ව ප්‍රභාත් පුතාට, එච්.ඒ. සිවිල් නෝනා නැන්දනියට, ආරක්ෂකයන්සේ සියලු දෙනාට, සෞඛ්‍යයන්සේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙන දායකත්වයේ දරන්නේ රෝහණ තිලකසිරි ප්‍රනාන්දු මහත්මයා, සෙනෙහෙලතා පින්වත් මහත්මිය, ඒ වගේම ඒ මුදන්ගා තිලක්සීලී ප්‍රනාන්දු නැගණිය ඇතුළු ඒ පින්නතුන් විසින්. ඉතින් ඔවුන්ගේ සියලුම සත් ප්‍රාර්ථනා සඵල වෙන්න මෙත් සිතින් සෙත් පතනවා. රද්දොළුව සිසිල නිවසේ පදිංචි හැම දිනාටමත් අපි නම් කිව්ව නොකිව්ව හැම දිනාටම අපිව ශ්‍රවණය කළ පින් ඇති ඔබ හැම දිනාටම ගෞතම බුදු සසුනේ මුතුම් ධර්මාවබෝධයේ පසක් වෙත්වා. හැම දිනාම නමින් මියගිය සංසාරගත සියලු මියගේ ඥාතියොත් පරලොව සැනසෙත්වා, සුවපත් වෙත්වා. දෙවියෝද මෙපින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා, සුවපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. ඒ වගේම නෙතෙෆෙම ආයතනයේ පින්වත් අධිපතිතුමන්, කාර්ය මණ්ඩලයේ පින්වත් හැමදෙනාම අපේ වරුණ මහත්තයා ඇතුළු සියලුම දෙනාට, ඔබ සියලු දෙනාට ගෞතම බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ ඉක්මන් වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදාති. සාදු සාදු සාදු. සෙනසුරාදා සිට්නේ තසපු අද ආගෙන හිටපු ඔබට දෙනන්නට ඇති අපි වට්ටාරම පුදබිමේදී පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ සමග සිදු කළ පින්කම රැලි වෙන තුරාවට බුදුරජාණන් වහන්සේගේ අපරිමිත වූ ගුණ පිළිබඳව උන්වහන්සේ සිහිපත් කරන්නට යෙදුණා. මේ බුද්ධ ඥානයන් අතර අද දවසේදී මහා කරුණා සමාපatti ඥානය පිළිබඳව කරපු විග්‍රහයත් එක්ක ඇත්තටම බුදුරජාණන් වහන්සේ පිළිබඳ කොතරම් කතා කරන්නට, උන්වහන්සේගේ ගුණයන් කොතරම් අපට සිහිපත් කරන්නට තිබෙනවාද, මේ අර්ථයෙන් වෙලාවට සමහරව භාවනාවට උපයෝගී කරගන්නවා ඇති. මේ හැම දෙයක්වත් එක්ක ඉදිරි සාකච්ඡාවේදී තවත් අපි බුදු ගුණ කෙරෙහි නැඹුරු වීම, බුද්ධ ඥාන කෙරෙහි නැඹුරු වීම තුළ අපට ලබන්නට පුළුවන්, අපේ ජීවිතේ එක්කාසු කරගන්නට පුළුවන් වටිනාකම කුමක්ද කියන කාරණයක් පහදා දෙන්නට බලාපොරොත්තු වෙන කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වන මොහොතේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. උතුම් වූ ධර්මාවබෝධය පිණිසම මේ කුසල් පාරමිතා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින්
විරාමයක් ලබා ඉන්පසුව ධර්ම සාකච්ඡාව සමගින් අපි සම්බන්ධ වෙනවා. ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න 0112 55 33 63 දුරකථන අංකය. සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා. අවසර ස්වාමීන් වහන්සේ අපේ සාකච්ඡාවට ප්‍රවේශය ලබන්නට මා බලාපොරොත්තු වෙන වහන්සේගෙන්. දැන් මේ දේශනාව අහගෙන මේ මානසිකාරයක් ලෙසින් භාවනාවකට යොදා ගන්නට කෙනෙකු සිතුවොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ ගුණ කදම්බය පිළිබඳව අපි සිහිපත් කරනවා. දැන් සාමාන්‍යයෙන් අපි බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුදු ගුණ සිහිපත් කරනකොට භගවා අරහදී මේ බුදු ගුණයන් පිළිබඳව අපි සිහිපත් කරන්නේ. ඉන්නේ එහාට ගිහිල්ලා මේ බුද්ධ ඥානයක් බුදු ගුණයක් ලෙසින් දැකලා අපිට ධර්මයට මේ ධර්මයේ ඇසින් බලන්නට එහෙම නැත්නම් භාවනානුයෝගීන්ට එය නිමිත්තක් කොට ගන්නට තිබෙන හැකියාව කෙසේද කියලා ස්වාමීන් වහන්සේ පහදලා සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන්න. ඔව් දැන් වරුණ අනිවාර්යයෙන්ම මේ කතා කරන හැම කරුණක්ම බුදුගුණ මනසිකාරය. එහෙමයි. ඉතින් අපි බුද්ධානුස්සති භාවනාව වඩන අයට අපි මේ කාරණා දේශනා ටික හොඳට අහනවා නම් ඔවුන්ට අර ගිරව් වගේ කටපාඩම් කරගත්ත නිකන් පුරුදු වචන ටිකට එහා ගිහිල්ලා. දැන් බලන්නකෝ අපි මහා කරුණාව ගැන වාක්‍ය දෙකකට ගොනු කරලා මේ කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණ එක පිටක් කළද කියන කතාව කියනවා. හැබැයි ඒකට එහා ගිහිල්ලා දැන් අපිට මේක ධර්මදේශන කීයක කතා කරන්න වෙනවද අර කෝටියක් අම්මලට කියපු ටික. එහෙමයි. ඉතින් එතකොට බුද්ධානුස්සති භාවනාව හරියට වඩන කෙනෙකුට මේක තමයි හොඳම අවස්ථාව වරුණ. මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ ගෞරවයක් ඇති කරගෙන හරියට මේ භාවනා මනසිකාරය කරනවා නම් බුදුගුණ භාවනාව මේ දේශන ටික හොඳට අහන්න ඒ ධර්ම මනසිකාරයේ බුදුගුණ මනසිකාරය බවට හරවගන්න ඇත්තටම මේක භාවනාවට උදව්වක් කියලා අපිට කියන්න පුළුවන් මේ දේශන ටික. ඒ කියන්නේ ඒක විදර්ශනාවක් දක්වා වඩන්න පුළුවන් දසනවා. දැන් මේක ඉස්සරහට වරුණ පැහැදිලිව ගැඹුරු කරුණු කතා කරනවා. එතකොට දැන් අද වුණත් අපි මේ ස්කන්ධ ගැන නිකන් යන්තම් කතා කරේ. ඔහොම නෙමෙයි ඉස්සරහට මේකේ ගොඩාක් ගැඹුරු කාරණා තියෙනවා කතා කරන්න. ඉතින් ඒ කතා කරනකොට විදර්ශනා භාවනාවටත් අනිවාර්යෙන් උපකාරී වෙන විදිහට තමයි වරුණ මේ දේශන ටික පෙළ ගැහෙන්න ඉදිරියේදී මේ මහා කරුණා සමාපත්තියට අදාළ වෙන මේ කාරණා 94 කතා කරන්නේ. හොඳයි. අපේ ශ්‍රාවකයන්ට අපි අවස්ථාව උදා කර දෙන්නට සූදානම්. ඔබේ ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන් 0112 55 33 63 දුරකථන අංකයේ විවෘතව තිබෙනවා. ඔබේ දහම් ගැටලු ඉදිරිපත් කරලා ඔබට හිත සනසවා ගන්නට අවකාශය තිබෙනවා නම් මේ මහා වටිනා කමක් එක් කරන මේ වැඩසටහනට පමණක් නෙවෙයි අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගේ නමින් තිබෙන Facebook ඉනුම හරහා Facebook පිටුවරදී වරන මේ බික්කු ගෞතම කියලා නමින් YouTube එකේ තියෙන YouTube නාලිකාව බික්කු ගෞතම. එතකොට මේ බික්කු ගෞතම කියන YouTube නාලිකාවේ මේ වෙලාවේ ඔබට අපිව මේ වරුණවත් මාවත් සජීවීව දකිමින්ම මේ දේශන සිත්නිතසුප්පුවේ සාකච්ඡාව අහන ගමන් පුළුවන් නම් ඔබට එතෙන්දී ඔබේ තියෙන දහම් ගැටලු යොමු කරන්න. අපි එක ගැටලුවක් හරි දෙකකට හරි මේ අවස්ථාවක් දෙන්න පුළුවන්. අපි දුරකථනයේ කෙනෙක් රැඳී සිටින අවස්ථාව ලබා දෙන්න සූදානම් ඔබට ඔබේ දහම් ගැටලු ඉදිරිපත් කරන්නට අවකාශය තිබෙනවා. අයිබෝවන්. අයිබෝවන් දෙවන් සර්ණයි කමිනාන්ත. ඔව් ඔබට අවස්ථාව තිබෙනවා. මට දැනගන්න ඕනේ මේ අනිත් එක මේ භාවපත්‍යා ජාති කියන තැන තෝරලා දෙන්න. හොඳයි. දැන් ඇත්තටම වරුණට තව ප්‍රශ්න නෑ නේද? මොකද භවපච්චයා ජාති කියන එක අපි විස්තර කරනවා නම් මෙතෙන්දී වරුණට අයි ඉඩක් දෙන්න බෑ. මොකද මේකේ භවය ගැන ඔබට මතකද මම භවපච්චයා ජාති කියන ඔය මේ අම්මා අහපු ප්‍රශ්න ගැනම සාකච්ඡා කළා පැය 4කද 5කද දේශනයක් නැල්ලිගලදී. අපි ඇත්තටම අම්මා මේ කර්ම විපාක මේ කුඹුරක බීජයක් පැලවෙන ආකාරයට මේ විපාක සකස් වෙන ආකාරයේ උපතක් පිණිස භවය කියලා කියන්නෙම. ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කළේ තණ්හා සිනේහු තණ්හාව ජලය කරගෙන විඥානය කියන බීජය කර්මය කියන කුඹුරේ පැලවෙනවා. මෙන්න මේ කර්මය කියන කුඹුර තුල අර බීජ වැඩිලා එන විදිහ උන්වහන්සේ භවය ගැන විස්තර කරනකොට බොහොම අපූර්වට මේ
භව සූත්‍රය එහෙම ආනන්ද ස්වාමීන් වහන්සේට විස්තර කරලා දීලා තියෙනවා. ඉතින් එතකොට මේ අපි ඉදිරි දේශනවලදී මේක ගැඹුරින් විග්‍රහ කරන්නම්. නමුත් මේ කෙටි පිළිතුරක් දිය හැකි සාකච්ඡාවක් නිසා ඔය කිව්වේ සමහර අවස්ථාවලදී මම මේ අර වාහනේ බැටරිය උපමා කරලා පෙන්වලා දීලා තියෙනවා මේ කර්මය සකස් වෙන විදිය. ඒ කියන්නේ මහා සලායතනික කියන සූත්‍රය තුලත් වරුණ මේ හරි අපූර්වට පෙන්නනවා යමෙකුට උපචය වෙලා, ඒ කියන්නේ ඒ උපචය කියන වචනේ හරිම වටින වචනයක් විස්තර කරගන්න ඕන. මේ ස්කන්ධ හට ගන්නකොට ආයෙත් ස්කන්ධ පිනිස මේ ඒක සකස් වීමක් වෙන ආකාරයේ මේ උපචය වීමක් කියලා ලස්සට විස්තර කරනවා. එතකොට කොටිම කියනවා රූපේ පිනිස සකස් වෙනවා. වේදනාව පිණිස සකස් වෙනවා. සංඥා පිණිස සකස් වෙනවා. මතකද අපි ගිය පාරත් මම හිතන්නේ කන්ද සූත්‍රයේදී කජ්ජනීය සූත්‍රය කතා කරනකොට මේක ගැන කතා කරා. එතකොට මේ ඇහින් දකින රූපය ආයෙත් ඇහින් රූප දැකීම පිණිස සකස් වීම භවය කියලා කියත හැකියි. එතකොට කනට ඇහෙන ශබ්දය තුල යලි විපාක පිණිස කර්ම රැස් කර ආයෙත් කනට ඇහෙන ශබ්ද අහන්න පුළුවන් විදිහට විපාක ගෙවන්න පුළුවන් විදිහට ඔන්න තමන්ගේ ජීවිතේ මේ කර්ම සකස් කරගන්නවා. ඉතින් මේ භවය කියන එක ඇත්තටම හරි සංකීර්ණ කරුණක්. අපි ගැඹුරු කරුණු ඔස්සේ සාකච්ඡා කරපු දේශන අන්තර්ජාලෙත් තියෙනවා. එහෙම අහන්න පුළුවන් කෙනෙකුට ඒ වගේ අහත හැකි. නැත්තම් අපි ඒක දීර්ඝව පැයක විතර දේශනයකින් හරි අවම වශයෙන් සාකච්ඡා කරමු. මනසයි සිතයි කියන්නේ එකක්ද කියලා යම් ඇහුවා. ඇත්තටම මේ සමහර තැන්වලදී මනස කියලා කතා කරපු තැන්වලට සමහර තැන්වලදී සිත කියලා කතා කරපු තැන් තියෙනවා. මේකත් අර නිකන් අර පිනයි කුසලයි එකක්ද කියලා අහන ප්‍රශ්නේ වගේ මේ සමහරව අපෙන් අහන පින කුසල. ඒත් මෙතන ඇතැම් තැන්වල කුසලයට හාත්පසින්ම පිනේ ස්වභාවය වෙනස්. නමුත් තව තැනක් බලනකොට පේනවා කුසලයේ රැස් වෙන තැන පිනත් සකස් වෙනවා. කුසලයේ යම් තැනකද පිනත් එතන ඇත. මේ දෙක අතරේ සමානකමකුත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ මනස සිත කියලා යමක් ඇද්ද කියලා බුදුරජාණන් වහන්සේ එක දේශනාවකදී ওই දෙකම වචන දෙකම එකට එකතු කරගෙන කියනවා. මහණෙනි මනස කියා යමක් ඇද්ද? සිත කියා යමක් ඇද්ද? විඥාන කියා යමක් ඇද්ද? මෙය මොහොතින් මොහොත වෙනස් වෙන දෙයක් කියලා. එතකොට එතනදී පැහැදිලිව කියන්නට ඕනේ සමහර තැන්වල මනසයි සිතයි කියන වචන පාවිච්චි කරපු තැන්වල අර්ථය හාත්පසින් වෙනස් වෙච්ච තැන් තියෙනවා. හොඳම උදාහරණය තමයි සංස්කාර ගැන කතා කරනකොට මනෝ සංස්කාර කියලා කතා කරන තැනයි චිත්ත ගැන සිත ගැන කියද්දි චිත්ත සංස්කාර කියලා කතා කරන තැනයි හාත්පසින්ම මේ දෙක වෙනස්. ඒ කියන්නේ මනෝ සංස්කාර කියනකොට කතා කළේ මේ මනසින් රැස් කරපු චේතනා ගැන. ඒ කියන්නේ අපි කියනවා වචී සංස්කාර, කාය සංස්කාර, මනෝ සංස්කාර කියනකොට අන්නේ මනෝ සංස්කාර ආපු තැනදී කාය සංස්කාර කිව්වේ කයින් පහල කරන චේතනා. ඒ කියන්නේ කය හසුරවන්න කරන චේතනා. මේ වචී සංස්කාරකෝ වචන හසුරවන්න කරන චේතනා. මනෝ සංස්කාරකෝ මනස හසුරවන්න කරන චේතනා. හැබැයි චිත්ත කියන වචනේ ඉදලා චිත්ත සංස්කාර කියන තැනදී එනකොට කාය සංස්කාර කියද්දී ආස්වාස ප්‍රාස්වාස, වචී සංස්කාර කියද්දී විතක් විචාර, චිත්ත සංස්කාර කියද්දී සංඥා වේදනා. ඉතින් එතනම මේ චිත්ත කියන වචනේ ඉදිච්ච තැනත් මනෝ කියන වචනේ ඉදිච්ච තැනත් සම්පූර්ණ මේ වෙනස්ම මේ පැතිකඩ දෙකකට කතා කරලා තියෙනවා. ඒ නිසා මේක සමානත් නැහැ කියන එක කියනවා. හැබැයි ඉතින් මේ ඔක්කොම එකටම හටගන්න එක ක්‍රියාකාරීත්වයක් තුළ දෙයක් නිසා මේ බැලුවම සාමාන්‍ය කෙනෙකුට මේක එකක් කියලා හිතෙනවා කියන එක කියන්න වෙනවා. ඒ නිසා ඔබ ඒ කොටස් දෙකක් විදිහට දකින්නත් පුළුවන්. සාමාන්‍ය විදිහට එකක් විදිහට පේන්න පුළුවන්. මේකේ ස්වභාවය එකයි. හැබැයි මේ දෙකක් කියන එක කියන්න වෙනවා. අපි තව දුරකථන මෙතුමකට අවස්ථාව ලබා දෙන්න සූදානම්. ඔබට අවස්ථාව තිබෙනවා. අයිබෝවන්. තිරොන්සර්ණයි. මට තියෙන ගැටලුව තමයි සිහියේ හොඳ සිහියේ පවත්වාගෙන මල් බුද්ධ වන්දනාව කරනකොට භාවනාවක යෙදෙනකොට අකුසල සිතුවිලි හිතට ගලාගෙන එනවා කියේවා. ඒ සිතුවිලි එනවා කියලා දැන් හිත දන්නවා. එතකොට මම මටම දැනගන්නවා මොකක්ද මේ වෙන්නේ, මම මේ වගේ හොඳ කටයුත්තක් කරනකොට මෙහෙම වෙන්නේ කියලා. ඒ වගේ සිද්ධ වෙන්නේ ඇයි අපෝ සමහරකට වීර්යය හිත යටපත් කරගන්න බැරි වෙනකොට ඒක නවත්තලා මේ
යන්න තරම් හිතන වෙලාවල් තියෙනවා. එහෙමයි. හම්දුරනේ. ඔව්. එතකොට දැන් මේ අම්මා කතා කරන කාරණාවේදී වරුණ ඒ කියන්නේ තමන්ගේ මනස තුළ යම් එක අරමුණකට යන්නට නොහැකි වීමනේ මේ තිබෙන ප්‍රශ්නේ. ඇත්තටම කෙනෙකුගේ දැන් මට මේ දැන් මේ වැඩසටහන නරඹන අයගේ ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තිබුණා. හිත එකඟ නැහැ. හිත එක තැනක තියාගන්න බෑ. භාවනාව කරනකොට අරමුණු ක්ෂණයෙන් වෙනස් වෙනවා. එතකොට අර එක අරමුණක රැඳී ඉන්න බෑයි කියන කාරණාව. දැන් බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් අපේ ආමතුරුනේ අපි බවුන් පැලැස්ස තුලදී ඔබ වහන්සේගේ අපේක්ෂාව තියෙන ඉදිරියේදී ඒ தත්ත්වය වෙනස් කරන්න කෙනෙක් මානසිකව යම් ආකාරයකට Tamanගේ ජීවිතය නිවා ගන්නට එන තැනකදී නිවා ගන්නට ගන්න උත්සාහයේදීම ඇවිලෙනවා. අරමුණු කිහිපයකටම යනවා. එතකොට අපි කොහොමද ඒකාත්මික වෙන්නේ? එතන හරි ප්‍රශ්නයක් තියෙනවා. අර අපිට නුපුරුදු හින්දාද මේ தත්ත්වය ඇති වෙන්නේ? මේ සංසාරය අපි ඇත්තටම විසිරීම නිවාරණ පුරුදු කරලා තියෙන වැඩියෙන්ම එහෙමයි නේද? එතකොට සතිය නෙමෙයි අපි වැඩියෙන් පුරුදු කරලා තියෙන්නේ අසතිය. හිත එකඟ කිරීම නෙමෙයි අපි වැඩියෙන් පුරුදු කරලා තියෙන්නේ විසිරීම. එහෙමයි. ඉතින් ඒකින්දා හිතක් විසිරෙන තැනකදී ඒක ගැන ඔබ දකින්න මේක තමයි හිතේ තියෙන ස්වභාවය. එතකොට ස්වභාවය යම් ආකාරයකට අපි වෙනස් කරන්න අපිට උත්සාහයක් දරන්න තමයි බුදුරජාණන් වහන්සේගේ මේ භාවනා කරන ක්‍රම කියලා තියෙන්නේ. ඉතින් එතෙන්දී ඔබට දවසේ දැන් මේ අම්මට මම යෝජනා කරනවා හැකිනම් භාවනාවට වාඩි වෙන අවස්ථාවල පමණක් නෙමෙයි අනිත් හැම අවස්ථාවකම පුරුද්දක් හැටියට තියාගන්න මොකක් හරි එක නිමිත්තක්. දැන් අපි එක නිමිත්තක් කියන එකෙන් අදහස් කරනකොට මෙහෙම කියත හැකි මම ওই සමහර අවස්ථාවල සිතින් දසපෙත් කියලා තියෙනවරුන තායිලන්තේ මේ සමහර ස්වාමීන් වහන්සේලා බුද්ධ කියන වචනේ මේ පමණක්ම අරගෙන මානසිකාරය කරනවා. එහෙමයි. ඒකෙන් උන්වහන්සේලා බලාපොරොත්තු වෙන්නේ අර විසිරෙන එක යම්කිසි විදියක ඒ කියන්නේ අපි හිතමුකෝ දැකපු රූප ගැන ඇහිච්ච ශබ්ද ගැන අනම්මනම් වලට හැමතිස්සෙම හිත දුවන එකට తాවකාලික විරාමයක් දීලා අර බුද්ධ කියන වචනේම විතරක වෙන්න ඒ කියන්නේ ශබ්ද නගලා කියනවා. හිතින් කියනවා. පුළුවන් තැනකදී ශබ්ද නගනවා ඇති. බුද්ධ කියන එක හිතට පුරුදු කරගෙන. එතකොට වරණ ඔබ හිතන්නකෝ දැන් මොකක් හරි ඇලිච්ච දෙයක් හරි ගැටිච්ච දෙයක් හරි හිතට එන්න තියෙනවා නම් එක්කෝ ඇලිච්ච ගැටිච්ච ඇහිච්ච දෙයක් හිතට එන්න තියෙනවා නම් ඇලිච්ච ගැටිච්ච මොන හරි දැනිච්ච දෙයක් හිතට එන්න තියෙනවා නම් ඒ හැමතැනකම හිතට ඉඩ නැහැ. ඇයි දැන් මේ වෙන වචනයක් හිතේ රිංගලනේ? සනස දැන් මම මෙහෙම කිව්වොත් මට මේ ළඟදී අපේ මේ වැඩසටහන් ශ්‍රවණය කරන අම්ම ගෙනින්ම මේ තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කළා. ඒ වගේ ගැටලුවක් තුළ දැන් එතුමිය සඳහන් කළා මම බුදුගුණ වඩනවා. බුදුගුණ වඩන්න මගේ හිතේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් මම අරමුණු කරගෙන මවා ගන්නවා. ටික වෙලාවක් යනකොට දැන් ඒ අම්මා කියපු වචන වලින්ම කියනවා නම් මම ගමේ පන්සලේ විහාරස්ථානයේ තියෙන ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ තමයි අරමුණු කරගන්නේ. හැබැයි ටික වෙලාවක් යනකොට මට වෙනම බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් මාලිගාවිල බුදු පිළිම වහන්සේ හරි වෙන ස්ථානවල තිබෙන බුදු පිළිම වහන්සේ බුද්ධ ප්‍රතිමා වහන්සේ මැවි පේන්න පටන් ගන්නවා. ටික වෙලාවක් යනකොට යම්ම කියපු විදිහටම ආයි බුදු ගුණයක් මතක් වෙනවා. අරහම් බුදු ගුණය කියලා මම ආපහු එතෙන්ට හිත ගන්න හදනවා. එතකොට මේ වටයක් යන්නේ. හැබැයි හැමතැනම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. ඔව් ඒකෙදි කියන්නුනේ මෙහෙම දෙයක්. දැන් ඇත්තට මේව හරි ප්‍රාථමික මට්ටම. ඒ කියන්නේ මම කිව්වේ ගිය පාර උපමාවක් ගණිතය ලදරු පාසලේ ඉගෙන ගත්තත් පාසලේ ඉගෙන ගත්තත් අන්තිමට උසස් පෙළ දක්වා ගිහිල්ලා අවසානයේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලත් යම් ආකාරයකට ගණිත කරුණු සාකච්ඡා කරන්න ඉගෙන ගන්න හේතු උනත් ලදරු පාසලේක පහත් කරන්න බෑ කියලා මං කියවනේ. එතන 1 2 3 කියලා ඉගෙන ගත්ත එක පහත් කරන්න බෑ. ඒ වගේ මෙතනත් අපි මේ අම්මලා දැන් මේ ප්‍රාථමිකව පටන් ගන්න එකත් නිකන් ඉන්නවට වැඩිය මොකක් හරි පුහුණුවක් නේ කියන එක තුළ මේක පහත් කරන්නේ නැහැ. මේකෙන් උඩට යන්න ඕනේ කියන එකත් මතක තියාගන්න. දැන් මේ අම්මා මේ වටයක් ගියා කියලා කිව්වට එයා එතෙන්දි ගියපු අරමුණු තුල ඇලීම් හට ගන්න, ගැටීම් හට ගන්න බලවත් ඕලාරික විදිහේ කෙලෙස් අරමුණු නෙමෙයි නම් එතන තියෙන්නේ. ඒක තුල හිතේ සංසිඳීමක් ඇති කරගන්න බැරි නෑ. අර කෙනෙකුට හිතේ මේ එක එක අරමුණු ඔස්සේ දිවුවා කියලා.
නමුත් දැන් එහෙම හිතුවොත් එහෙම වරන මේ කය ගැන පටික්කුල වශයෙන් සිහි කරනකොට වටයක් යනවානේ. කේස් වලින් පටන් අරන් පාදාන්ති දක්වා සිහි කරනකොට මේ කීයක් කේස් ගැන හිතනවා, ලොම් ගැන හිතනවා, නියපොතු ගැන හිතනවා, දත් ගැන හිතනවා, කීයක් වටයක් යනවා. ධාතු මනසිකාරය ගැන හිතනකොට මේ දේවල් පටවියට අයිතිව තියෙනවා, මේ දේවල් ආපෝට අයිතිව තියෙනවා, මේ දේවල් තේජෝ, මේ දේවල් වායෝ කියලා ගොඩක් දේ එහෙම හිත යනවා. වරන මේ අර භාවනාවට සම්බන්ධ මේ කමෙන්ට්ස් දෙකකුත් මේ වෙලාවේ අර YouTube නාලිකාවෙන් බලන් ඉන්න අය අපිට යොමු කරලා තියෙනවා. විරාජ් හර්ෂණ කියන පුතා භාවනා කරන්න උත්සාහ කරද්දී මා කලිනුත් විමසුවේ අර අම්මා අහපු කාරණාවටම සමාන දෙයක්. ඒත් මේ ඔය ඇන්දිරි නීති කාලේ මාස කිහිපයක් උත්සාහ කරලා තියෙනවා කොහොම හරි භාවනා කරන්න. ඉතින් එතනදිත් හිත එක තැනක තියාගන්න හරි අමාරුයි කියලා. ඒක නිසා තමයි කියන්නේ තාම ඒ නුපුහුණු මට්ටමේ ඉන්න හින්දා වෙන්නේ නැති සමහර. මේකෙදි හැමදාම මං කියන දෙයක් තමයි භාවනාව කියන්නෙම හිත දුවන එක, දුවන්න යන තැන අඳුරගත්තා ගෙනාව තමන්ගේ නිමිත්තට. තමන් භාවනා කරන අරමුණට. දැන් මේ පුතා කියනවා එයා මෛත්‍රී භාවනාව තමයි හුරු කළේ කියලා. එතකොට ඒ වගේ භාවනා අරමුණ මෛත්‍රී භාවනාව නම් ඒකට ඔන්න ගේනවා අර දුවන එක දැනගෙන. දැන් ඔහොම ඉන්න අතරේ ආයි කොයි වෙලේ හරි දුවනවා කියලා දැනගන්නවා. දැනගත්ත ගම ආයි ගේනවා. ආයිත් දුවනවා කියලා දැනගන්නවා. ආයිත් ගේනවා. ඒ වගේ දුවන බව දැනගන්න තමන්ගේ අරමුණට ගේනවා. දුවන්න ගේන්න ආයි දුවයි. ඒත් දුවන්න ගේන්න. භාවනාව කියන්නේ අර දුවන්න ගේන එක මිසක් දුවන්නේ නැතුවම තියාගන්නවා කියන එක නෙමෙයි. දුවන්නේ නැතුවම තියාගන්නවා කියන්නේ භාවනාව නෙමෙයි. ඒකට කියන්නේ සමාධිය කියලා. මෙතන මේ සමාධියයි භාවනාවයි කියන දෙක තේරුම් නොගත්තකමක් තියෙනවා. ඒ කියන්නේ අපේ සාමනහස දැන් දුවන්න ගෙනාවට පස්සේ යම් තැනකදී සමාධිමත් වුණාම දුවන්න ඕනේ නැහැ. දුවන්නේ නැහැ. ඒකට කියන්නේ භාවනාව නෙමෙයි. ඒකට කියන්නේ සමාධිය. ඒ කියන්නේ භාවනාව තුලින් ලබාගත් ප්‍රතිඵලයක්. එතකොට දැන් මේගොල්ලෝ මේ අර භාවනාවට වාඩි වුණාම හිතනවා වාඩි වුණ වෙලාවෙ ඉඳලා ප්‍රතිඵලය තියෙන්න ඕනේ කියලා. නෑ. ඒක ප්‍රතිඵලය ලැබෙන අපි ඉස්සෙල්ලා කරන්න එපා. ඒ කියන්නේ හිතන්න නිෂ්පාදනයක් කරලා අලෙවි කරලා ආදායමක් ලබනවානේ. ඒ ඉස්සෙල්ලා නිෂ්පාදනය කරගෙන අලෙවි කරන වැඩ ටික කරන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි දුවන්න ගේන්න. විසිරෙන්න ගේන්න. ඒ විසිරෙන බව දැනගෙන ගේන එක තමයි එතන අපිට අවශ්‍ය කරන්නේ. හොඳයි, අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව සිහිපත් කළ නිසා අප්‍රමාණ ශ්‍රද්ධාවක් හිතේ මතුවෙලා ඇති ඔබේ. අපේ හැමදෙරණේ මට පහදලා දෙන්න, දැන් බුදුරජාණන් වහන්සේ දේශනාවේදී සිහිපත් කළා උන්වහන්සේගේ මහා කරුණා සමාපත්තියත් එක්ක උන්වහන්සේ ලෝකයේ දිහා බැලුවාම අපි සාමාන්‍යයෙන් අහලා තියෙන ධර්ම දේශනා තුල වේවා යම් ධර්ම සාකච්ඡාවල වේවා පොතපත අනුව අපි නිතරම දකින දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ උදෑසනම මහා කරුණා සමාපත්තියට සමවැදෙනවා. සමවැදුණාට පස්සේ කාටද මං අද පිහිට වෙන්නේ, ධර්මය අවබෝධ කරන්න කවුද අද උන්වහන්සේගේ ඒ කරුණා සමාපත්තියට හසුවන්නේ, මේ තෝරා ගැනීම සිදු කරනවානේ. එතකොට ඉලක්කගතව නෙමෙයි උන්වහන්සේ ලෝකයේ දෙස මේ බලන්න ඇත්තේ. එදා අපි හිටියා නම් අපිවත් එහෙනම් බුදු ඇසට ලක් වෙලා ඇති යම් ආකාරයකට. දැන් මේ සමහරුන්ට දැන් අනේ බුදුරජාණන් වහන්සේ මේ කාලේ හිටියනම් අපිට දැක ගන්න පුළුවන් වෙනානේ කියලා එහෙම හැඟීමක් ඇති වෙනවා ඇති. එදා බුදුරජාණන් වහන්සේගේ කරුණා සමාපත්තියත් සමග බුදු ඇසට අප ලක් කරන්නට බොහෝ ඉඩකඩක් තියෙන්නට ඇති. අපි දන්නේ ඒක. වරම එහෙමයි. දැන් ඇත්තටම කියනවා නම් බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා දිහා බලනකොට උන්වහන්සේට අර සමන්නාහාර වීමක් තියෙනවා. ඒකයි මම දන්නේ නැහැ කියලා කිව්වේ. ඔබේ ප්‍රශ්නේ වටිනවා. ඇයි දන්නවද? මේක සමහරව හිතන්නේ නැහැ. කියන්නේ සමහරව හිතනවා බුදුහාඳුරන්ට සියල්ල පේනවා කියන්නේ මේ ලෝකෙ දිහාම හැමතිස්සෙම දැක ඉන්නවා කියලා. හරිද? නිගණ්ඨනාථ පුතෝ ඒ කතාව කිව්වා. එයා කිව්වා මේ මට මුළු ලෝකෙම හැම වෙලෙම පේනවා කියලා. වෙන වැඩක් නැහැ. මම සියල්ල දකින්න කෙනෙක්. මට ඒ හින්දා ලෝකෙ හැමදේම දැක ඉන්නේ මං ලෝකෙ සියල්ලම මට පේනවා කියලා. බුදුරජාණන් වහන්සේට ඕක ඇවිල්ලා කිව්වේ මේ නිගණ්ඨනාථ පුත්තගේ ගෝලෙක්. මිනිහා ඇවිල්ලා ඕක කිව්වට පස්සේ වරුණ බුදුරජාණන් වහන්සේ කියනවා මොන තරම් පව්කාරයිද කියලා. ඒ කියන්නේ ලෝකෙ තියෙන සියල්ලම හැම වෙලේම පේනවා නම් ඒ මනුස්සයා මහා පුදුම පීඩනයක් දුකක් විඳින්නේ.
දැන් අපි මේ සාමාන්‍යයෙන් ගෙදරක ඉන්නකොට ගෙදර ටික දැක්කහම ගෙදර දේවල් වෙන දේවල් එක්ක බලුවාම හරි අපහසුයෙන් ඉන්නවා සමහරවිට. ඇත්තට ලෝකේ තියෙන හැමදේම මේ හැම වෙලේම බල ඉන්නවකම වෙන වැඩකුත් නැහැ සහ මොන තරම් ප්‍රශ්න කන්දරාවල් පේනවද දැන්. එතකොට බුදුරජාණන් වහන්සේ අර මනුස්සයට කියනවා මම නම් අවශ්‍ය දේ අවශ්‍ය තැනදී බලනවා විතරයි කියලා. ඉතින් ඒක නිසා මං මෙතෙන්දී උන්වහන්සේ අවශ්‍ය දේ දකින්න තැන එක විදිහක් කියන්නම් වරුණ. මේ ඒ සමන්නාහාර වෙනවයි කියලා කිව්වේ උන්වහන්සේ අභියසට ධර්මය අහන්න පිරිසක් ආව නම් මේ මුළු පිරිසගේම මනස දිහා ඉන්ද්‍රිය ධර්ම වැඩෙන හැටි බලනවා. ඔය ඉන්ද්‍රිය ධර්ම වැඩෙන හැටි බලනකොට දැන් ඔන්න දවසක් ආව ගමේ විශාල කට්ටියක් එකතු වෙලා එදා උන්වහන්සේගෙන් ධර්මය අහන්න. උන්වහන්සේ මුළු ඔක්කොගෙම කට්ටියගේ ඉන්ද්‍රිය ධර්ම දිහා බලාගෙන යනකොට එක එක මට්ටම් දැන් ශ්‍රද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥා වැඩෙන මට්ටම එක එක අයට එක එක මට්ටමන් තියෙනවා. එතකොට දැන් මේක දකිනකොට බුදුරජාණන් වහන්සේ එතෙන්දී චංකි කියලා කෙනෙකුට ඔන්න අර මං කිව්වේ සමන්නාහාර වෙනවා කියලා. උන්වහන්සේට චංකිව සමන්නාහාර වෙනවා. චංකි සමන්නාහාර වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේට විශේෂ දැන් අවධානයක් යොමු වෙනවා චංකිව. උන්වහන්සේ දකිනවා මම මේ චංකිම ඉලක්ක කරලා චංකිටම මේ වෙලාවේ ධර්මයේ කියන්න ඕනේ කියලා. ඒතර අන්න ඒ වගේ උන්වහන්සේ ගොඩක් ලාට ධර්මයේ කියන්නේ යද්දී ඉලක්ක කරගන්න කෙනෙක් ඉන්නවා. ඇයි මේ කෙනෙකුට විතරක් විශේෂතාවයක් දක්වන්නේ කියන එක ගැන අපි බලන්න ඕනේ. ඒකට හේතුව වෙනවා වරුණ මේ අතීත සංසාරයේ එක එක්කෙනා ධර්මයේ පුරුදු පුහුණු කරගෙන ආපු විදිය වෙනස්. දැන් මේ වෙලාවේ අපිව ශ්‍රවණය කරගෙන ඉන්න net ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිස, ඒ ලක්ෂ සංඛ්‍යාත පිරිස අතරින් එක එක්කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන විදිය එක එක විදියයි. සමහරට මේ ධර්මයේ කියන මටත් වඩා හොඳට ඉන්ද්‍රිය ධර්ම අතීතේ සංසාරේ පුරුදු කරපු කෙනෙක් අද ගිහි ගෙදර ඉඳලා මේ වෙලාවේ කාමය කියන මේ අර සැඩ වතුරට අහුවෙලා කසාදත් බැඳගෙන යන වෙන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ වරණ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ අග්‍ර ශ්‍රාවකයෝ බවට පත් වෙන මේ සසරේ පාරමිතා පුරාගෙන එනකොට මුගලන් මහරහතන් වහන්සේ එකාත්මික දුසී මාර්යා වෙලා බුදුරජාණන් මිකාත්මික කියන්නේ මහා නෙමෙයි මේ භද්‍ර කල්පේ දුර ඈතක නෙමෙයිනේ. දැන් මේ භද්‍ර කල්පේම කකුසඳ බුදුරජාණන් වහන්සේට මාර්යා විදියට බාධා කළා. එතකොට කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු සමහරු ඉපදිලා ඉන්නේ නැති අද මේ බණ අහන අය. එහෙමයි. හරිද? දැන් අපි කියමුකෝ දැන් මේ වෙලාවේ බණ අහගෙන ඉන්නවා සුමනසීලී කියලා අම්මා කෙනෙක්. හරිද? එතකොට දැන් උදාහරණයකට සුමනසීලී අම්මව ගත්තේ කොයි සුමනසීලීද කියලා අපි දන්නේ නැහැ. දැන් ඔය සුමනසීලී අපි කියමු කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ උන්වහන්සේව මුණ ගැහෙනවා, දන් දෙනවා, බණත් අහනවා. හරි. එතකොට දැන් සුමනසීලී අම්මා ඔන්න කකුසඳ බුදුරජාණන් වහන්සේට දානෙත් පූජා කර කර ඉද්දී මාර්යා වෙලා හිටියා කවුද? දුසී. එතකොට අද දැන් සුමනසීලී අම්මා මේ වෙලාවේ සිත්නෙත් අසපුව අහගෙන ඉන්නවා තාමත් සංසාරේ. අර මාර්යා වෙලා හිටපු දුසී පිරිනිවන් පාන මොග්ගල්ලාන බවට පත් වෙලා මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙලා අන්තිමට පිරිනිවන් පාලා. එහෙමයි. දැන් සුමනසීලී තාම සිත්නෙත් අසපුව අහනවා. එතකොට මේකේ ප්‍රශ්නේ ඒකනේ. එතකොට එතෙන්දී සුමනසීලීට වඩා ඉන්ද්‍රිය ධර්ම වඩලා තියෙනවා මාර්යාට. එහෙමයි. ඒ කියන්නේ මේ සසරේ ආපු ගමන තුල මාර්යා වෙච්ච දුසී ඒ වෙනකොට අතීතේ පාරමිතා පුරාගෙන මේ ඇවිල්ලා ගමන. ඉතින් ඒ වගේ අපි දන්නේ මෙතන ඉන්න මේ බණ කියන මට වඩා ඉන්ද්‍රිය ධර්ම වැඩිච්ච කෙනෙක් මේ ධර්මය අහන අය අතර ඉන්න පුළුවන්. වරුණ ඔබ සමාජයට මට වැඩි ඉස්සරහින් ඉන්නත් පුළුවන්. දැන් අපි අර මේ සාමාන්‍යයෙන් ඔය එක එක ඒවට කියන්නේ මාර්යාට ගැරහුම් කරම අපි කියනවනේ. මාර්යා වැහිලා මිනිසුන්ට සාමාන්‍යයෙන් කියන්නේ මාර්යා වගේ හැසිරෙන්න කියලා. එහෙම බලුවම අපි තමයි තාම ඒ තත්ත්වයේ ඉන්නේ. මාර්යා ගොඩ යන්නත් පුළුවන්. මාර්යාත් ගොඩ කියන්නේ අන්තිමට. එතකොට මේ දැන් අන්න ඔය වෙනස. ඒ කියන්නේ ඔන්න ඔය ඉන්ද්‍රිය ධර්මවල වැඩිච්ච මට්ටම තමයි බුදුරජාණන් වහන්සේ බලන්නේ. මහා කරුණාව. ඒ දැන් ඒකනේ උන්වහන්සේ පාන්දර බලලා විශේෂ කෙනෙක් හොයාගෙන යන්නේ සමහරලට කිලෝමීටර ගණන් දුර. නැත්තම් වරුණ මේ උන්වහන්සේට හැමදාම උදේට දාන ටික වන්දලා ගේට්ටුවෙන් එළියට වැඩියම අහුවෙච්ච කෙනාට ධර්මයේ කියන්න තිබ්බා. සමහරව ඔකත් අහනනේ ප්‍රශ්නයක් විදියට මෙච්චර ළඟ ඉන්න අය ඉන්නේද්දි මොකද ඔච්චර දුර වැඩි කියලා. ඒ මහා කරුණාවේ ස්වභාවය කියන උන්වහන්සේ දන්නවා මේ කෙනා දැන් මෙතන ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙනවා. මේ කෙනාට මේ වෙලාවේ නොකියුවොත් එහෙම මේ කෙනා මේ සසරේ අතරමං වෙනවා. ඉතින් ඒකයි හේතුව. දැන් අපි මේ
අපේ ස්වාමීන් වහන්සේ අපි කෙටි විරාමයකට යමු වෙලා ඉන්පසු ධර්ම සාකච්ඡාව තුළ තවත් කාරණා සිහිපත් කරමු. ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන විට ඒ සඳහා අද දවසේ පිළිතුරු ලබා දෙන්නට නොහැකි වුවත් ඉදිරි වැඩසටහන්වලදී ඒ සඳහා අවකාශ ලබා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. බික්කු ගෞතම කියන YouTube channel එක හරහා ඔබට මේ වැඩසටහන ශ්‍රවණය කරන්නට පුළුවන්. එපමණක් නෙවෙයි ඔබගේ ප්‍රශ්න ඉදිරියේදී අපි සාකච්ඡා කරන නිසා ඔබ ඒ පිළිබඳව අපේක්ෂා සහගතව සෑම සෙනසුරාදා දිනයකම රාත්‍රී 7 සිට 9 දක්වා සෙනසුරාදා සිටනෙත් අසපුවේ වැඩසටහන ඔස්සේ ඔබේ ජීවිතය එකලු කරගන්නට ඔබට ආරාධනා කරමින් අපි කෙටි විරාමයක් අරගෙන ඉන්පසු නැවතත් සිටනෙත් අසපුව ධර්ම සාකච්ඡාව සමගින් සම්බන්ධ වෙනවා. නැවත අපි සම්බන්ධ වෙනවා සිට්නෙත් අසපුව සමග සෙනසුරාදා සිට්නෙත් අසපුව ඔබේ ජීවිතයේ ධර්මයෙන් පුරවාලන වැඩසටහන දහම් මගට එන්නට උත්සාහ දරන අයට ඒ සඳහා මාර්ගෝපදේශයක් සෙනසුරාදා සිට්නෙත් අසපුව පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ
වසර ගණනාවක් පුරාවට ඒ මඟ ඔබට කියා දෙමින් මේ වැඩසටහන තුල අපව හික්මවනවා ධර්මයේ. ඉතින් අපි ඒ උතුම් වූ අවස්ථාව ඔබට උදා කර දෙන්නට සැරසෙන මොහොතේ ධර්ම සාකච්ඡාව තුළ අපේ ශ්‍රාවකයන්ට තිබෙන ප්‍රශ්න වලට වගේම අපිට අද දවස තුලදී මේ වැඩසටහන YouTube හරහා නරඹන බික්කු ගෞතම කියන YouTube නාලිකාව ඔස්සේ නරඹන අපේ ශ්‍රාවකයන්ටත් ඒ ප්‍රේක්ෂකයන්ටත් අවස්ථාව උදා කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අතර ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. එක හා සමාන ප්‍රශ්න කිහිපයක්. ඒ නිසා මම හිතනවා අපේ හාමුදුරන් වහන්සේගෙන් මේ පිළිබඳව යම් අනුශාසනාවක් ලැබුවොත් වඩාත් වැදගත් වේවි කියලා. ඒ කියන්නේ මට හිතයිසී අයට වගේම මට හිතයිසී නොවන අයට කොහොමද අපි කරුණාව දක්වන්නේ කියලා. මට නිතර කායිකව පීඩාගෙන දෙන අය ඉන්නවා ස්වාමීන් වහන්සේ. අපේ එහෙම ප්‍රශ්න යොමු කරලා තිබෙන කීප දෙනෙක් ඉන්නවා. ඒ නිතර චතුමිනිලියනගේ නිතර දැඩි විදිහට කායිකව මානසිකව පීඩා දෙන කෙනෙකුට කරුණාව දක්වන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කර දෙන්න කියලා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනාවේදීත් යම් කාරණාවක් ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් කළා. දැන් අපි කතාවට කියනවා මූණට බනින නැත්තම් කෙලින් කියන මිනිහගේ හිත හොඳයි කියලා සාමාන්‍ය සමාජයේ කතාවක් තියෙනනේ අපේ හැමෝටනේ. දැන් එහි අර්ථය මට හිතෙන විදිහට නම් අර ද්වේෂය, වෛරය, ක්‍රෝධය එළියට දැම්මට පස්සේ හිතේ තරහක් නැහැ වගේ කියන අර්ථය වෙන්නේ නැති ගම්මේ කරන්නට උත්සාහ දරන්නේ. හිතේ තරහව තියාගෙන සමහරු කටයුතු කරනවා. පිටට පෙන්වන්නේ නැහැ. කිසිම තරහක් පෙන්වන්නේ නැතුව. එතකොට හිතේ තරහ තියාගෙන කොහොමද අපි පිටට ඒක පෙන්වන්නේ නැතුව කටයුතු කිරීම තුළ අපේ හිත නිවාගන්නේ. එතකොට මේ ප්‍රශ්න සියල්ලම එක හා සමාන නිසා පොදුවේ අපි ලෝකයට කරුණාව දක්වන්නට යොමු වෙනකොට අපේ හිත මොන වගේද සහ අප ලෝකයේ දිස බැලිය යුත්තේ මෙයා වැරදිකරු මෙයා නිවැරදිකරු එහෙම කියන අර්ථයෙන්ද නැත්නම් සමස්තයක් විදියට එකම අර්ථයකින්ද අපි ලෝකයේ දිහා කරුණාව මුදා හරින විට අපේ ජීවිතය තුළ අපි බැලිය යුත්තේ. මේ ලෝකේ මෛත්‍රිය ඇති කරගන්න හරි අමාරු දෙයක් කියනවානේ. කරුණාවත් ඒ වගේමයි. මුදිතාවත් එහෙමයි. මුදිතාව ඔක්කොටම වඩා හරි අමාරුයි කියලා හිතනවා වරුණ. මොකද ඊර්ෂ්‍යා නොකර ඉන්න එක තමයි මුදිතාව කියන්නේ. එතකොට මේ දැන් කරුණාව කියන එකේදී විස්තර කරනවා පරදුක්ඛේ හදයන් කම්පතිති කරුණා. අනුන්ගේ දුකේදී හදවත කම්පා වෙන එක තමයි කරුණාව කියන්නේ කියලා. එහෙමයි. එතකොට අනුන්ගේ දුකේදී හදවත කම්පා වෙන එක කරුණා කියලා කියන ස්වභාවය සාමාන්‍ය හිත්වල ඇති වෙන දෙයක්. එහෙමයි. තමන්ගේ දරුවා ගැන කරුණාවක් ඇති වෙන එක අම්මා තාත්තගේ හිතේ සාමාන්‍ය දෙයක්. හැබැයි මේ වැඩිච්ච කරුණාවක් කියලා කියන්නේ අනුන්ගේ දුකේදී හදවත කම්පා වෙනවා වගේම ඒ දුකට පත් කරපු කෙනා ඉන්නවනේ. කවුරු හරි අපි හිතමු සතෙක්කුට කවුරු හරි කෙනෙක් ගලකින් ගහනවා පොල්ලකින් ගහනවා. අර අපි බල්ලෙක් ගමුකෝ. මේ සුනකයට පොල්ලකින් හරි ගලකින් හරි කවුරු හරි ගහනවා. ඒතකොට දැන් ඒ බල්ලා ගැන කරුණාව ඇති වෙන එක තමයි අපි ලෝකේ කරුණාව කියන ගොඩේ කතා කරන්නේ. ඒ කියන්නේ පරදුක්ඛේ හදයන් කම්පතිති කරුණා. අර බල්ලාගේ දුකේදී ඔන්න අපේ හදවත කම්පා වුණා අපිට දුකක් ඇති වුණා කියලා. එහෙමයි. එතකොට අනේ මගේ දුක මගේ හිතේ හරි දුකක් ආවේ බල්ලට ගහපු එක දැක්කම කියලා. මේ මහත් තිරසනේ කරයා කානන් කියලා ඔන්න බයිනෝ අර ගහපු මිනිහට. එතකොට වරුණ ඔතනදී මේ දැන් මිනිස්සුන්ට අපහසුතාව වෙලා තියෙන අර ගහපු කෙනාට කොහොමද තන කරුණාවක් ඇති කරගන්නේ? ඉතින් ඒක තමයි මං කිව්වේ බුදු කෙනෙකුගේ තියෙන කරුණාව ඒ වගේ කියන එක. නමුත් ඒක මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයට ඇති කරගන්න උන්වහන්සේ ක්‍රමයේ පෙන්වලා තියෙනවා. එහෙමයි. මොකද්ද ක්‍රමය? ඒ ක්‍රමය ආයිත් මම සිංහනාදයක් වගේ කියනවරුන බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් පිට කොහෙවත් නැහැ. ඒ කියන්නේ ඒ ක්‍රමවේදේ භාග්‍යතුන් වහන්සේ පමණමයි ලෝකෙට පෙන්වලා තියෙන්නේ. ඒ ක්‍රමේ තමයි කර්මයක් කර්ම විපාකයක් බලන මේ සියලු සත්වෝ කර්මයේ දායාද කරගෙන ඉන්නවායි කියලා දකින ක්‍රමවේදේ ක්‍රමවේදෙට කියන වචනේ තමයි උපේක්ෂාව. ඒ කියන්නේ බ්‍රහ්ම විහරණ වල උපේක්ෂාව. නැත්නම් උපේක්ෂා කියන වචනේ ගොඩක් තේරුම් තියෙනවා. උපේක්ෂාවක් හිතක ඇති වෙනවා කියන්නේ කෙනෙක්ගේ කර්මය හෝ කර්ම විපාක ගැන හිතන එක. දැන් මම ඕක ඔබට මතකද දන්නේ නැහැ වරුණ මම ලස්සන උදාහරණයක් අරගෙන විස්තර කළා අර මේ ඒක ලස්සන නේ අනුවේදනීය උදාහරණයක්. ඔය මැද පෙරදිග අපේ රටේ ගියපු එක්තරා මේ අම්මා කෙනෙකුට මේ මට මතකයි ගල් ගහලා මරන හරි මොනවා හරි එහෙම මේ නියෝගයක් ආවා. එතකොට මේ
ඒ නියෝගෙන් ඇයව මරණයටපත් කියන්නේ මේ පණ පිටින්ම එහෙම ගල් ගහලා මරලා මරණයටපත් කරන නියෝගයක් කෙනට. දැන් මේ වගේ වීඩියෝ පාට ඕන තරම් අන්තර්ජාලයේ තියෙනවා වරුණ. මේ මං ඒ වෙලාවේ පෙන්නුවා දැන් මේ අම්මා දිහායි අර ගල් ගහන අය දිහායි දෙගොල්ලම දිහා උපේක්ෂාව ඇති කරගන්න විදිය මොකද්ද කියන එක. ඒකෙන් පේනවා අපිට කරුණා, මුදිතා, මෛත්‍රී ඔක්කොම හදාගන්න පුළුවන්. කොහොමද? අර ගුටිකන අම්මා මේ ගල් පහර වැදිලා මරණයටපත් වෙන්නේ ඇය අතීත ආත්මික කරපු කර්ම විපාකයක දායාදයක් කියලා දකිනවා. ඒ දකින දැක්ම තුළ ඔන්න අපේ හිතේ ඇය ගැන එන්නේ උපේක්ෂා කියන බ්‍රහ්ම විහරණය. ඒ කියන්නේ මෙයා මේ කරපු කර්ම විපාකේ දායාදේ අදත් ගෙවනවා, අතීත ආත්මලත් ගෙවන්නේ නැති අනන්ත මේ කර්මයටම විපාක ඉස්සරහටත් තව ආත්ම කීයක මෙයා මේ කර්මයට දායාද කොහොම ගෙවයිද කියලා හිතනවා. එතකොට ඔන්න ඇය ගැන උපේක්ෂා බ්‍රහ්ම විහරණය එනවා. ඒ කර්ම දායාද ගැන හිත ඉන්න කෙනාට ආයිතින් අනිත් පැත්තේ අය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එතකොට මෙයාට පේනවා ඒ අය දැන් මෙතන මේ කාන්තාව කර්ම විපාකේ ගෙවනකොට අර කට්ටිය අලුතෙන් කර්ම විපාක රැස් කරගන්නවා. එතකොට කර්ම විපාකික විඳින දුක ගැන ආපු අනුකම්පාවක් නම් දැන් අර ගැහණු කෙනා ගැන තියෙන්නේ. ඒ අනුකම්පාව ඔස්සේම නිකම්ම හිතට දැනෙන්න ගන්නවා. මේ මිනිස්සුත් දැන් අලුතෙන් රැස් කරගත්ත කර්මේ කොච්චර ආත්ම ගානක් ගෙවයිද. එතකොට දැන් ගෑනු කෙනා නම් දැන් ගෙවලා ඉවර කරගෙන යන එක මේ ගෙව අවසන් කරගෙන යන එකක්. හැබැයි මේ මිනිස්සු තාම ගෙවන්න පටන් අරගෙනවත් නැහැ. එතකොට මේ මිනිස්සුන්ට මේකේ විපාකي කවදා ගෙවලා ඉවර කරන්න වෙයිද කියලා ඔන්න ගහන අය ගැනත් එනවා මේ උපේක්ෂාවෙන් බලනකොට. එතකොට කර්ම විපාකීය ගෙවන විදිහ ගහන අයත් ගුටි කන අයත් දෙගොල්ල දිහාම බලනකොට දෙගොල්ල ගැනම මැදහත් බවක් වෙනවා. ඒ නිසා තමයි උපේක්ෂා කියන්නේ. බැලන්ස් එකක් වෙනවා. මෙන්න මේ මැදහත් වීමත් එක්ක මොකද වෙන්නේ? අපිට මේ දෙගොල්ල ගැනම එනවා මේ සසරේ මේ විඳ යන විදිහ දැකලා අවිද්‍යාව නිසානේ මේ කියන එක දැකලා එන මෛත්‍රිය. එතකොට ඒ විඳින දුක දැන් මේ ගෑනු කෙනා දැන් විඳින දුක මේ ගහන අය මේකේ විපාකෙට අනන්ත ආත්මවල ඉදිරියට විඳින්න තියෙන දුක දකිනකොට ඔන්න කරුණාවක් එනවා දෙගොල්ල ගැනම. එතකොට මුදිතාව කියන්නේ මොකද්ද? ඔන්න ඒක කරුණාවත් එක්ක බැඳිලා එන එක. මේ කරුණා කියන්නේ දුකට අකමැති වීම, මුදිතා කියන්නේ සැපට කැමති වීම. මේ බලන එක කාසිය දෙපැත්ත වගේ. එතන මුදිතාවෙන් කරන්නේ සැපට කැමති වෙනවා කියන්නේ අපි අර ගෑනු කෙනා කර්ම විපාකයක් ගෙවනවායි කියලා ඔහේ ඉන්නේ නෑ. ඕන එකක් ගෙවපු දෙන් එයා කරපු එකන අපිට මොකෝ කියලා. එතකොට අර කරුණාවයි මෛත්‍රියයි දෙන්න ඇවිල්ලා කියනවා මුදිතාවට අන්න ඔයාගේ වැඩේ දැන් තියෙනවා කරන්න කියලා. ඒ කියන්නේ කරුණායි මෛත්‍රිය ඇවිල්ලා කියන්නේ කාටද? මුදිතාට. මුදිතාගේ වැඩේ මොකද්ද? සැප කැමති වීම. මේ කියන්නේ ගෑනු කෙනාව පුළුවන් නම් මෙතනින් බේර ගන්න බලනවා. ඒ සැප ගෑනු කෙනාගේ සැප කැමතිින්ද නැතුව මේ ඔයා කරපු කර්මය ඔන්න ඔයා ගෙවන්න කියන්නේ. ඔය ඕකට හොඳම උදාහරණය අර පූතිගත තිස්ස ස්වාමීන් වහන්සේ මේ අර අසරණ වෙලා ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ සංඝයාට කිව්වේ නෑනේ ආනන්ද හඳුරන්ට එහෙම ආනන්ද ඔය මේ එයා කරපු කර්මයක් ඔන්න ඔය ගෙවපු දෙන් අපිට කරන්න දෙයක් නෑ කිව්වේ නෑනේ. එන්න අපි ආව සූපත් කරමුකෝ. එතන ආවේ මුදිතාව. කරුණාව. ඒ සියල්ල එතන තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ හදවතේ. එතකොට වරුණ මුදිතාවෙන් ගෑනු කෙනාව බේරගන්න සුවපත් කරන්න එයාගේ සැපේ ගැන විතරක් නෙමෙයි මේ ගහන මිනිස්සුත් මේ කර්මයේ දායාදේ කවදා ගෙවයිද කියලා අර බලපු උපේක්ෂාව තුළ ගහන අයවත් පුළුවන් නම් මේ කර්මයෙන් බේරගන්න බලනවා. ඒතොර ඒකෙන්නේ තරහෙන් නෙමෙයි පුදුම කරුණාවකින් අනුකම්පාවකින්. ඒතොට එයාගේ ඒ එන වචනයට පවා සමහරට කන්දෙන පිරිසක් බවට පත් වෙන්න පුළුවන් අර ගහන අයත්. ඒ තරමේ මේ මැදහත් බවක් පුදුම විදියට හරි නිවිච්ච බවක් අර දැක්ම තුල එනවා. ඉතින් මේ දැක්ම හදාගන්න ලෝකේ හරි අමාරුයි. ඒක තමයි මේකට බ්‍රහ්ම විහරණ කියන්නේ. නැතුව ඉතින් මේක බ්‍රහ්ම කියන ලෝකේ දෙවියන්ටත් වඩා උසස් මේ ස්වභාවයනේ. ඒතකොට බ්‍රහ්ම ස්වභාවය මේ කාම ලෝකෙම ඇති කරගන්න පුළුවන් කියන එක හින්දා තමයි මේක මෙච්චර ප්‍රබල හින්දා තමයි මේකට බ්‍රහ්ම විහරණ බ්‍රහ්මයෝ වගේ වාසය කරනවායි කියලා කියන්නේ. ඉතින් ඒක හින්දා අපි මේ අමාරුයි මේක කොහොමද කරන්නේ කියන අයට මේ කෙටි උත්තරේ ඔළුවට අනිවාර්යෙන් මතකේ තියාගන්න කියලා මේ වෙලාවේ සිහිපත් කරනවා. විස්තරාත්මකව කරන දේශනයක් ඉදිරිය ඔබට අපි අහන්න අවස්ථාව සලස්සන්නම් මේ වෙලාවේ මේ සජීවී වහන YouTube නාලිකාව හරහාම. හොඳයි අපි තවත් අපේ හැමදෙරනේ දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරන නිසා බුදුරජාණන් වහන්සේ දැන් පිරිනිවිල වසර 2600කුත් ඉක්මවලා ගිහිලා තිබෙන්නේ. නිවන කියන තැනදී කිසිවක් ඉතිරි වන්නේ නැහැ කියන කාරණේත් අපි බෞද්ධයෝ විදිහට දන්නවා. අද
අපි බුදුරජාණන් වහන්සේගෙන් ආශිර්වාද බලාපොරොත්තු වෙනවා. බහුතරයක් බෞද්ධයෝ ඒ தത്വයටපත් වෙලානේ ස්වාමීන් වහන්සේ තියෙන්නේ. පන්සලට ගියත් අනේ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය මට ලැබේවා. බෝධි පූජාවක් තියන්නේ පවා අපි සැබෑම උවමනාව ඒ ආශිර්වාදය නැත්නම් බුදුරජාණන් වහන්සේගේ රැකවරණය අපිට ලැබෙයි කියන හැඟීමත් එක්ක. එතකොට මේ අපි ප්‍රාථමික මට්ටමින් කරන දෙයක්ද නැත්නම් මේ තුල හරයක් තිබෙනවාද මේ තුල අපි බලාපොරොත්තු වන දේ අපිට ඉෂ්ට සිද්ධ කරගන්නට අවකාශයක් තිබෙනවාද මේ බුදු ගුණයන් බුද්ධ ඥානයන් පිළිබඳ මතක් කිරීම තුල අපිට මොන වගේ අපේ ජීවිතේ ලැබෙන්නේ කුමක්ද ඒ තුල වර්ණ මේ බුදු ගුණ දකින්නකොට තියෙන ප්‍රධානම දේ තමයි තමන්ගේ අඩුපාඩු පේන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කරන්නේ අනුන්ගේ අඩුපාඩු බල බල ඉන්න එකනේ. ඒකට දැන් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි වෙනකොට අනේ උන්වහන්සේ මෙහි විදිහටනේ මේ සංසාරේ සත්වයන් කෙරෙහි කටයුතු. දැන් අද දේශනාවෙම අපි මොනවද කතා කරේ? රාගය. දැන් අපි කතා කරන්නේ එක පැත්තකින් බුදු ගුණය. හැබැයි මේ රාගයෙන් ඇවිලිලා ඉන්න විදිය. එහෙමයි. දැන් රාගයෙන් ඇවිල්ලා ඉන්න විදිය බලනකොට අපිට අපේ දෝෂයක් පේන්නේ මෙතන. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන්න තමන්ට තමාගේ දෝෂ දැකීමත් ඒ දෝෂ දැන් විශේෂයෙන්ම මම හොඳට දකින්න දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ ගැන ගුණ හිතලා සෙනෙහස ඇති වෙනව නේද වරුන්. ඒ වෙලාවට උන්වහන්සේ කියපු වචනයට පුදුම කීකරුකමක් එනවා. දැන් ඔබ හිතන්න හොඳම උදාහරණ ඉස්කෝලේ යන ටීචර්ස්ලාගෙන් අපිට මේ ඒ කාලේ මුණ ගැහිච්ච සමහර ගුරුවරු ඉන්නවා අපි හරි ආදරේනේ. ඇතම් ගුරුවරු අපිට හිතට අල්ලලා ගිහිල්ලා අපි ඒ ගුරුවරයා දැක්ක ගමන් අපිට ඉතින් අර ඉහි මල් පිපුණා වගේ නවරනේ. ඒ මොකද අපි ඒ ගුරුවරයාගේ මොකක් හරි ගුණයක් හිතලා අපිට පුදුම විදිහට ඒ ගුරුවරයා ගැන තියෙනවා සෙනෙහසක් අනේ මගේ ටීචර් කියලා. වරුණ ඒ ආපු සෙනෙහස තුළ ඒ තියෙන ආදරයේ ගෞරවය තුළ ඒ ටීචර් මොකද්ද කියන්නේ කියන එක අපි කරන්න කැමතියි නේද? අපිට කිව්වොත් එහෙම මොනවා හරි ගෙදර වැඩක් කරන්න දුන්නත් හෝම්වර්ක් එක අර මගේ ටීචර් එක මට කිව්වේ කියලා අපි ඒක කොහොම හරි ආසාවෙන් කරනවා. ඉතින් බුදු ගුණ ගැන හිතලා බුදුරජාණන් වහන්සේ ගැන සෙනෙහස ගෞරවයේ වැඩෙන්න වෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ප්‍රහාණය කරන්න කිව්ව එක අපි ප්‍රහාණය කරන්න ආයි දෙසරයක් හිත ඉන්නේ නැහැ. ඒක අපි දන්න උන්වහන්සේ අපි වෙනුවෙන් ප්‍රහාණය කරන්න කියලා තියෙන්නේ. අපි ඒ ප්‍රහාණය කරන එකට මේ වීරියක් ඇති වෙනවා. මේ මගේ බුදුරජාණන් වහන්සේ මට මෙහෙම කිව්වා. වරුණ ඒ කාලේ සමහර ශ්‍රාවකයෝ ශ්‍රද්ධාවෙන් ඈතර වෙච්ච ශ්‍රාවකයෝ ඉන්නවා. වක්කලී ස්වාමීන් වහන්සේ, පිංගිය ස්වාමීන් වහන්සේ වගේ සයින්හන්සලා සමහරලාට ඉන්නවා. ශ්‍රද්ධාව අධිකයි. එහෙමයි. ඒ අධික ශ්‍රද්ධාව තුළ සමහරලාට බුදුරජාණන් වහන්සේ බල ඉන්න මහාන වෙලා තියෙනවා. ඒ වක්කලි මහ රහතන් වහන්සේ එහෙමයි. කියන මහානෝනේ වෙන මොකක්වත් නෙවෙයි බල ඉන්න. ඒතර වැරදුනාද? දැන් බල ඉන්න එක තුළ නෙමෙයි කරන්න තියෙන දේ ධර්මය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කළා. හැබැයි උන්වහන්සේ ඒ අවවාදේ ලබන තැනට හරි ආවේ අර බල ඉන්න තේ ආදරෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන මොන ආකාරයකින් හරි සෙනෙහසක් ආදරයක් ගෞරවයක් ඇති වෙනවද හිතන විදිහකින් ඒකෙන් ඔබව ඉස්සරහට යනවා ආයි වෙන කවුරුවත් නෙමෙයි. අපිට ක්‍රමක්‍රමයෙන් අද දවසේ වැඩසටහනින් සමුගන්නත් කාල වේලාව ළඟ වෙමින් තිබෙන්නේ. අද දවසේදී නෙත්තහන සුවහසක් අපේ ශ්‍රාවකයන් තුළ බලන්න බුදු ගුණ කොතරම්ම ඉස්මතු වුණාද කියලා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව තිබෙන්නා වූ ගෞරවය තවදුරටත් වැඩි වුණා. දැන් අපි විහාරස්ථානයකට යනකොට බුද්ධ ප්‍රතිමා වහන්සේ දකිනකොට ඔබට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවායි කියන හැඟීමම ඇති වෙන්නට ඕන. එතකොට අපිට බුදුරජාණන් වහන්සේට පිටුපායනට හිතෙන්නේ නැහෙනේ. ඒ අපේ ආමතුරු මේ මතු කරලා දෙන ශ්‍රද්ධාව අපේ හිත තුළ තියෙනවා නම් අපි අප්‍රමාණව බුදුරජාණන් වහන්සේට නැඹුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ වෙත පියමන් කරනවා. එපමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගයේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට උත්සාහ දරනවා. අපේ බොහෝ ශ්‍රාවකයන් වගේම අද මේ බික්කු ගෞතම කියන YouTube channel එක හරහා මේ වැඩසටහන ශ්‍රවණය කරන දකින හැම දිනාගේම අපේක්ෂාවත් ඒ මාර්ගයට ප්‍රවේශ වෙන්නට. අපි හඳුරන්නේ අපි බවුන් පැලස මේ බලන් ඉන්න කිහිප දිනකුත් මේ ප්‍රශ්න යොමු කරලා තිබෙනවා. මාත් කැමති බවුන් පැලසට ඉක්මනින්ම යොමු වෙලා මේ ආධ්‍යාත්මිකව සැනසීම උදාපත් කරගන්නට කියලා. ඉතින් ඒ තිබෙන දුර තවත් ඈතට දැන් නම් රජයෙන් අපට දන්වලා තිබෙන ඒ නීති රෙගුලාසි වලට අනුකූලව මේ කොරෝනා වසංගති තත්ත්වයට එක්ක වැඩි පිරිසක් බෑ. හැබැයි 50ක වගේ පිරිසක් එක්ක මේ කටයුතු කරන්නට හැකියාවක් තිබෙන වගේ සඳහන් වෙලා තිබෙනවා. ඉදිරියේදී ඒ නිසා ඒ අපේක්ෂාවත් එක්ක අපේ ශ්‍රාවකයන් මේ වැඩසටහන් ශ්‍රවණය කරන්නන් දකින්නන් බොහොම කැමැත්තෙන් ඇති බවුන් පැලසට යොමු වෙන්නට. සම්මාසී සඳහා තිබෙන ඉඩකඩ කොහොමද? වරුණ දැන් මෙහෙමයි එකපාර අපිට
නිවාසික පුහුණුවට පහසුකම් ලබා දෙන්න පුළුවන්කම තියෙන 20 දෙනෙකුටනේ. එහෙමයි. ඒතර දැනට මේ වෙද්දී මේ වැඩසටහන් මුල් වැඩසටහනට පමණක් ඉල්ලීම් කරලා තියෙනවා 200 ගාණක්. එහෙමයි. එතකොට අපිට දැන් 200 ගාණෙන් 20 දෙනෙක්ව තෝරගන්න සිද්ධ වෙලා තියෙන නිසා අද දවසේ අපි දැනුවත් කිරීමක් කරන්නේ නැහැ. ඒ සඳහා එකතු වෙන්න කතා කරන්න කියලා. අපි දැන් වැඩසටහන ආරම්භ කරන දවසේ මේ වෙලාවේ ගුවන් විදුලියේ කියලා වැඩක් නැහැ. නැත්තම් ওই දවසට කට්ටිය ඊට පස්සේ බවුන් පැලැස්සට ඒක යෝගීන්ට බාධාවක් වෙනවා. ඒතර අපි මේ වැඩසටහන ආරම්භ කරන දවස කිව යුත්තේ ඒ 20 දෙනාට. සහ අපි පොදුවේ කිව්වොත් එහෙම දැන් බවුන් පැලැස්ස ආරම්භ කරන්නට කටයුතු ඉදිරියේ දැන් සියල්ල සූදානම්. ඒ සඳහා එතකොට දැන් අපේ ශ්‍රාවකයෝ විදිහට ඒ යෝගීන් වෙනුවෙන් යම් දායකත්වයක් දරනවා නම් යම් කටයුත්තකට නියැලෙනවා නම් මොන වගේ අවස්ථාවක්ද තියෙන්නේ? නෑ ඇත්තටම වරුණ දන්පැන් ගිලන්පස පූජා කරන්න තියෙන දැන් ලංකාවේ තියෙන ලොකුම දෙයක් තමයි භාවනා කරන්න තියෙන උනන්දුවට වැඩිය දන් දෙන්න උනන්දුයිනේ. එහෙමයි. හැබැයි මේ දැන් 200 ගාණක් භාවනා කරන්න උනන්දුවෙන් කතා කරලා තියෙනවා. දානි පූජා කරන්න 50කට ආසන්න විතර පිරිසක් කතා කරලා තියෙනවා. එහෙමයි. එතකොට මේ මට සතුටුයි ඒ ගැන. කියන්නේ දානය පූජා කරන්න බලාපොරොත්තුෙන් කතා කරලා තියෙන පිරිස අඩු වුණත් මට වඩා සතුටුයි භාවනා කරන්න තියෙන පිරිස ඊට වැඩි උනන්දුවක් තියෙන එක. මොකද ඔය නෙදර්ලන්ත ජාතික හිමාලය භාවනා කරන මේ ඒ සුදු නෝනා මේ බවුන් පැලැස්ස ගැන දැනගත්තට පස්සේ අපිට මේ පණිවිඩයක් ලැබුණා. ඇය කියලා තියෙන එක දැනගත්ත ගමන් ලංකාවට ඉතින් එහෙම රිට්‍රීට් සෙන්ටර් එකක් වැඩක් නැහැ මේ එහෙ මිනිස්සු භාවනා කරයි දාන නම් ඕන්තරම් දෙයි කියලා. හැබැයි ඇයගේ ආකල්පය අපි වෙනස් කරලා තියෙනවා මේ net fm තුල සිත්නේ තසපුව තුල. දැන් මේ වෙලාවෙ මේ යොමු කරලා තියෙන ප්‍රශ්න ටික බැලුවත් වරන වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් තියෙන්නේ භාවනාව ගැන. ඉතින් මේ තරුණ අය අනිත් එක විශේෂයෙන්ම ඒ නිසා අපි හැම දිනකටම අවස්ථාව නේවාසිකව උදා කරලා දෙනවා බවුන් පැලැස්සේදී. අද මේ සජීවී විකාශයේදී අපිට කැනඩාවේ මහී මහත්තයා ලොකු සහායක් ලබා දුන්නා. උපකාරයක් කළා. අපි එතුමටත් මේ වෙලාවේ ආශිර්වාද කරනවා. හොඳයි. අපිට සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන්නේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අතර දානය, ශීලය, භාවනාව මේ තුනම ඉතින් අන්තර්ගත නිසා ඒ භාවනානුයෝගීන්ට නැත්තම් Tamanගේ හිත සනසවා ගන්නට එන පිරිසට දානමය වශයෙන් කටයුතු කරන්නට යම් කෙනෙක් යොමු වෙනවා නම් මේක හරි වැදගත් වෙනවා. එක පැත්තකින් අර කරුණාව පතුරවනකොට සමහරුන්ට ඊර්ෂ්‍යා හිතෙන්නට පුළුවන්. අනේ අපිට යන්න බැරි වුණානේ භාවනා කරන්න තාම. හැබැයි වෙන කට්ටියකට අවස්ථාව ලැබුණා කියලා නෑ. අපේ ශ්‍රාවකීට වැඩි එහා ගිහිල්ලා හිත ශක්තිමත් කරගන්නවා. හිත ඒ කුසලයටම නැඹුරු කරගන්න තිබෙන අවස්ථාවකට යොමු කරගන්න. ඒ සඳහා දානය තිබෙනවා. අපිට දානමය පුණ්‍ය කටයුතු වලට ආදි වශයෙන් දැනගන්නට දේවල් තිබෙනවා නම් බවුන් පැලස පිළිබඳ ඒ සඳහා මම ඔබට දුරකථන අංග සිහිපත් කරන්නම්. 0717365 0717365 365 ඒ දුරකථන අංකයට කතා කරන්න. අද අපේ ගෞරවනීය ආරාධනෙන් සෙනසුරාදා සිටනේ තසපුව වෙනුවෙන් වැඩපවවදාළ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ අපේ හැමදෙරණ වහන්සේට ලැබේවා. උතුම් වූ ධර්ම අවබෝධය පිණිසම මේ කුසල් පාරමිතා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් වැඩසටහනින් සමුගන්නෝ හෙට උදෑසන 8ට පූජනීය කැටවල හේමාලෝක නායක හැමදෙරණ වහන්සේ විසින් සිදු කරන මෙත්නෙත් පාමුල සමග එක්වන්නට ඔබට බොහොම ගෞරව සිතින් පින් සිතින්